තෙරුවන් සරණයි සියලු දෙනාටම අද අපි සහභාගී වන්නේ අභිධර්ම පිටකයේ දෙවන ප්‍රකරණය වන විභංග ප්‍රකරණයේ විභංග 16ක් අවසන් කරලා 17 වෙනි විභංගයේ වෙන ශුද්ධක වස්තු විභංගය සාකච්ඡා කිරීමටයි මේ සඳහා සහභාගී වුණු මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ සියලු මහත්ම මහත්මීන් බොහෝම කරුණාවෙන් දයාවෙන් පිළිගන්නවා. අපි ගිය සතියේදී ශුද්ධක වස්තු විභංගයේදී අපි සාකච්ඡා කරා ඒකක පටන් දශක දක්වා තියෙනවා කියලා එක ගොඩවල් දෙකේ ගොඩවල් ඔන්න ඔය ආකාරයට ඇවිල්ලා දශක වශයෙන් ඇවිල්ලා ඊට පස්සේ ආයි තෘෂ්ණා විචරිත ඊළඟට 62ක් දෘෂ්ටි තියෙනවා කියලා අපි සාකච්ඡා කරා. එතකොට ඒ වගේම අපි ඒකක ද්වික කියන දෙක අවසන් කරා. ඇත්තටම මේක හරි දිග මේ කෙලස් කියන ඒවා අපි දන්නා ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තමයි මේ අණු කොටස් වලට අපි දන්නා විභංගය කරන්නේ විභාග කරනවා. කොටස් වලට බෙද බෙදා සමහර තැන් වල එකම කෙලෙසේ නැවත වතාවක් තියෙන තැන තියෙනවා. ඒතර මෙතනදී ඒ විභාග කිරිල්ල අපි එකේ දෙකේ කොටස් කරා. අද මම හිතුවා අපිට අවසන් කරන්න ඕන නිසා පහ සම වෙන 6 ඉඳලා අවසාන දක්වා කරලා අවසාන භාගයේදී පැය භාගයක් විතර අරගෙන 3 4 5 කරන්න. එතකොට අපි බලමු 6 කොටස්. 6 කොටස් තියෙනවා ඔක්කොම 14ක්. එතකොට අපි බලමු ඒවා මොනවද කියලා. 6 කොටස් වලට තියෙන දැන් මේවා තියෙන 6 ඒවා. ඔක්කොම කෙලස් වර්ග කරලා 6 ගොඩවල් වලට තමයි දාලා තියෙන්නේ. පළවෙනි එක තමයි විවාද මූලානි. ච කියලා කියන්නේ මෙතන පාළි වල තියෙන ච කියලා. මෙතන විවාද මූලානි කියලා කියන්නේ එතන 6කට තියෙනවා වෙන් කරලා ක්‍රෝධය, මකු බව, ඊළඟට ඊර්ෂියාව, සට බව, පාපිච්ච බව, සුඛී දෘෂ්ටිය පරමාශ කරන බව. එතකොට දැන් අපි දන්නවා අපි ඉගෙන ගත්ත ක්‍රෝධය කියන එක අපි දන්නවා. මකු කියලා කියන්නේ ಗುಣ මකන බව. කෙනෙක්ගේ ගුණයක් මකලා කතා කරන එක. ඊර්ෂ්‍යාව අපි දන්නවා. සට කියලා කියන්නේ කපටිකම. පාපිච්ච කියලා කියන්නේ අර ගුණ අඩු අය සමග අපේ සම්බන්ධ වීම. ඔන්න ඔය ආකාරයට ඉව සුඛී දෘෂ්ටිය පරාමර්ශ කරන බව. ඒ ආකාරයට ඔන්න පළවෙනිම විවාද මූලානි කියලා එතන සඳහන් කරලා තියෙන්නේ. දැන් ඒ පුද්ගලයා එයා හිතාගත්ත දේ අර සත්‍යමයි කියලා හිතලා අසත්‍යයේදී අධර්මය අවිනය ඕද කවුරු කීවත් ඒක අතහරින්න හැලු. ඒක ස්ථිරව ගන්නවලු. ඒකයි විවාද මූලානි කියන ඒකයි. එයා විවාද කරනකොට එයා විවාද කරන්නේ තමන්ගේ අදහසම හරි අනිත් අයගේ අදහස් වැරදි කියන මතේ ඉඳගලා. ඒක තමයි ඔය පළවෙනි විවාද මූල කියලා තියෙන්නේ. ඊළඟට ගෘහස්ත වූ ඡන්ද ඊළඟට තියෙනවා ගෘහස්ත වූ ඡන්ද රාගයෝ සාධනෙක් ඉන්නවලු. ගෘහස්ත කියන එක අපි දන්නවා. ඒ කියන්නේ අපි ගේහසිත කියලා කියනවා. දැන් අපි ගිහියන්ට ඇති වෙන මේක පැවිද්දන්ට නෙමෙයි ගිහියන්ට ඇවිත් වෙන ඡන්දය කියන එක අපි දන්නවා කැමැත්ත කියන එක. ඒ වගේ ආකාර 6කට ඇති වෙනවලු ගෘහස්තයන්ට ඡන්ද රාගය. මොනවටද ඇති වෙන්නේ? ස්ථාන 6ක. කොහෙද? මන වඩන කියන්නේ තම ලස්සන හිත මන කියන්නේ හිතනේ. හිත වඩන හිතට කැමැත්තක් ඇති කරන රූප දැක්කන් පස්සේ එයාට බලවත් රාගයක් චිත්තයාගේ බලවත් රාගයක් ඇලීමක් ඇති වෙනවලු ඒ රූප දැකලා. දෙවෙනිවට මන වඩන ගන්ධ දැක්කාම මේ ඔක්කොම කෙලස්. නිතරම හිතන්න මේ කෙලස් අණු කොටස් වලට කඩලා තියෙන්නේ කියලා. ඒත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මන වඩන රූප, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, ඊළඟ මන වඩන ධර්ම. ධර්ම කියලා කියන්නේ අරමුණු. දැන් ඒ අරමුණක් අරගෙන ගෘහස්තය ඒක මත චන්දරාගේ උපදව කෙලස් මේ අපි කියන්නේ නැවත කෙලස් ඇති කරගන්න. ඒ කිරීමෙන් ඔහු බොහෝ පාප කර්මී අකුසල වලට යොමු වෙනවා. ඊළඟට එනවා ඊළඟ එක තුන්වෙනි එක විරුද්ධ වස්තුන් සදෙනා කවරේද? විරුද්ධ වස්තුන් කියලා කියන්නේ දැන් මේවා ඔක්කොම පාලි පැත්තේ කියන ච වලට. දැන් බලන්න ඒක පළවෙනි එක කියන්නේ ච විවාද මූලානි. මේක මේ දෙවෙනිට අපි ඉගෙන ගත්ත කියන්නේ ච ඡන්ද රාග ගේහසිතා ධම්මා. තුන්වෙනි එක කියන්නේ ච විරෝධ වස්තු. ඒ කියන්නේ විරුද්ධ වස්තු. ඒ කියන්නේ දැන් අපි කලින් කිව්වේ ඡන්ද රාගය ඇති කරගන්නවා කියලානේ. දැන් මෙතන කියන්නේ ඒක විරුද්ධ පැත්ත.
අනිෂ්ට වූ රූපයක් දැක්කාම පස්සේ ආඝාතයක් ප්‍රතික්‍රියාවක් සැඩ බවක් කියලා කියන්නේ ඒකට අකමැත්තක්. ඒකට විරුද්ධ බවක් ඇති කර ගන්නවා. ඒකට හිතේ නොසතුරු බවක් ඇති කර ගන්නවා. එතකොට දැන් අරකම තමයි මෙතන තියෙන්නේ විරුද්ධ පැත්ත. හොඳ නැති දෙයක් දැක්කම පස්සේ අනිෂ්ට. දැන් ඒක දකින්න අපි ගොඩක් වෙලාට දන්නවා පෙර කරපු අකුසල කර්මයක විපාකයක් වශයෙන්. ඒතර ඒක දැක්කට පස්සේ නොසතුටු බවක්, පටිගයක්, ගැටීමක් සිතේ නොසන්තුටු බවක් ඇති කර ගන්නවා. ඒක රූපයන් කෙරෙහිත් වෙනවා, අනිෂ්ට වූ ශබ්ද කෙරෙහිත් වෙනවා, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කෙරෙහිත් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපිට කෙනෙක් බැනපු එකක් අපි සිහි කර කර අපි චිත්තයගේ ආඝාතයක්, පටිගයක් ඇති කරගන්නවා නැවත නැවත හිතලා. ඒ අරමුණක් ගැන හරි. එතකොට එතනින් ඒ තුන්වෙනි එක අවසන් වෙනවා. සර් මෙතන තියෙන්නේ අර හය ආරම්භන අපි ඇස කන නාසය දිව ශරීරය කියන ඒවයි ගැටීමයි එලීමයි නේද දෙකෙන් හරියට මෙහෙන් මාස ඔබතුමී කීප එක හරියටම හරි. එතන අන්න එහෙම හිතාගත්තම හරි ලේසි පාඩම් කරනකොට. එතන තියෙන මේ හය ආකාරනේ. එතන මෙතන තියෙන ඉන්ද්‍රියන් අපේ මේ රූප අරමුණු රූප අපි ගත්ත රූප අරමුණනේ ගන්නෙ. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, පොට්ටාරම්මන. ඔව් මෙහෙන් මාසේ පළවෙනි එකේ කියන්නේ ඇලෙනවා. දෙවෙනි එකේ කියන්නේ ගැටෙනවා. හරි ඔබතුමිය හරි. කොහොම පින් එක මතක් කරාට ඊළඟට අපි යන් තුන්වෙනි හතරවෙනි එකට. එතන තියෙන්නේ ච තණ්හාකාය 980. එතන තණ්හාව තියනවලු 6 ආකාරයකට. ඒකත් මතක තියාගන්න ලේසි. ඔන්න බලන්න තණ්හාව රූප සංනාව, ශබ්ද තණ්හාව ඒ වගේ. හරියටම හරි මෙහි මාස බොහොම පින්. රූප, ශබ්ද, ගන්ධ අපිට පාඩම් කරන්න හරි ලේසි මේච ඒවා. මම ඒකයි මේ ටික ඉස්සර ඉවර කරන්න හිතුවේ මේ ටික එක ආකාරයට යන්නේ. ඊළඟට එනවා අගෞරව එනවා. අගෞරව කියන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ අගෞරව කියන එක කියන්නේ අගාරව. අගාරව කියලා පාලියෙන් තියෙන්නේ. ඒ කියන්නේ අගෞරවයක් ඇති වෙනවලු 6 ස්ථානයක. කොහෙද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ. එතකොට තථාගතයන් වහන්සේ කෙරේ මේ නිවාස ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ ඇති වෙනවා. ඊළඟට ගෞරව රහිතව නිශ්චයිතව ඊළඟට ධර්ම රත්නය කෙරේ. සංඝ රත්නය කෙරේ. ශික්ෂාපද කෙරෙහි අප්‍රමාදයේ කෙරෙහි. දැන් අපිට ඇත්තම කිව්වොත් එimhe තථාගතයන් වහන්සේ දේශනා කරේ අප්‍රමාදී වෙන්න කියලානේ. නමුත් ඒ පුද්ගලයා ඇති කරගන්නේ අගෞරවයක්, ගෞරවයක් රහිතව හිටියන්නේ මොකද? අප්‍රමාදේ. ඊළඟට ප්‍රතිසන්දාරය කියලා කියන්නේ සැලකීම. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රතිසන්දාර කියලා කියන්නේ තව කෙනෙක්ට අපි කියනවා ආමිෂෙන් ප්‍රතිසන්දාර කරනවා, ධර්මයෙන් ප්‍රතිසන්දාර කරනවා කියලා කියන්නේ. ඒ වගේ ඒවා කෙරෙහි අගෞරවයක් ඇති කරගන්න. ඕක තමයි 6 ආකාරය එතන සඳහන් වෙන්නේ. ඊළඟට එනවා 982 පරිහානි ධර්මය. ඔන්න එතන තියෙනවා පරිහානියට. අපි දන්නවානේ සත්ත පරිහානි ධර්ම කියලා අපි ඉගෙන ගන්න තියෙන පරිහානි සූත්‍ර තියෙන. එතකොට ඒවයේ දැන් මෙතන කියන 6ක්. කොහෙද මොනවද මේ පරිහානිය කියන්නේ? පිරිහීම. මොනවද මේ පිරිහීම? කම්හි ඇලුණු බව. ඔන්න කෙනෙක් මේ කාමයේ කියලා තේරෙනවනේ අපිට කැමැත්ත. ඒ කැමැත්තේ ලෝභය නිසා, රාගය නිසා, ඇලුන නිසා එයාට ඇලීමම එයාට පරිහානි ධර්මයක් වෙනවා. ඊළඟට සමහර එක්ක ඉන්නවා කතාවේ ඇලුන බව. සමහර එක්ක හරි ආසයි කතා කරන්න. ඊළඟට සමහර එක්ක නිද්‍රාවේ නිදා ගන්න. සමහර එක්ක කැමති සංගානිකාය කියලා කියන්නේ මේ පිරිසත් එක්ක බොහොම පිරිසත් එක්ක ගැවසෙන්න කැමති. ඊළඟට සංසර්ගයේ ඇලුන බව, ඊට පස්සේ ප්‍රපංචයේ ඇලුන බව. ප්‍රපංචය කියලා කියන්නේ මේ ඔය තෘෂ්ණාවත් එක්ක ඇති වෙන සිතුවිලි වගේ. ඒවත් එක්ක නිකන් අපි කියන්නේ කල්පනා කර ඉන්නවා වගේ කියලා එක දේවල්. අන්න ඔය ආකාරයට 6 ආකාරයකින් පරිහානි ධර්ම දක්වලා තියෙනවා. ඊළඟට අන්‍ය වූද පරිහානි කියලා කියන්නේ පරිහානි දක්වලා ඊළඟට අන්‍ය වූ තවත් පරිහානි ධර්ම 6 දෙනෙක් තියෙනවලු. කම්හි ඇල්ලු බව, කතාවේ ඇල්ලු බව, නිද්‍රාවේ, සංගානිකාවේ, ඊට පස්සේ දුබැසි බව. ඒ කියන්නේ දුබැසි කියලා කියන්නේ මෙතන කතා කරන භාෂාව. සු භාෂාවක් නෙමෙයි දු භාෂාව. දු කියන්නේ නරක වචන කතා කිරීමේ ඇලුණු බව. ඊළඟට පාප මිත්‍ර. සමහර අය කැමති පාප මිත්‍රයන් ආශ්‍රය කරන්න. ඔන්න ඒ අන්‍ය වූ පරිහානි ධර්ම. ඊට පස්සේ ඊළඟ 6 කොටස සෝමනස්ස විචාරය සදෙනා කියලා. ඔන්න එතනත් අර මෑනියන් කිව්වා වගේ ඔන්න එතනත් දැන් අපිට එක හා සමානව කීපයක් දකින්න පුළුවන්. එතනත් බලන්න ඇසින් රූපයක් දැක පළවෙනි එක ඇසින් රූපයක් දැක සොම්නස්. ඔන්න දැන් අපි කලින් බැලුවේ අර ඉෂ්ඨ අනිෂ්ඨ රූප කියලානේ. දැන් මෙතන තියෙන්නේ
ඒ රූපයක් දැකලා තමන්ගේ හිතට සොම්නසක් එනවා. සොම්නස්සට කරුණු රූපේ හිත එලවයි. ඔන්න. ඒ කලින් දැක්ක රූපේ හිත එලවන. රූපේ ගැන හිත හිතා ඉන්නවා. ඊළඟට කනින් හඬක් අසා. අරකම තමයි නැවත කියන්නේ. කනින් හඬකුත් අහලා අපි ඒ ශබ්දේ හිත එලවනවා. නැහැයෙන් මෙතන මේ කෙටි කරලා තියෙන්නේ පොතේ පෙළ පොතේ නැහැයෙන් ගඳ සුවඳක් ඒක ලියලා නැහැ ගඳ සුවඳ කියලා අපි ඒක හිතා ගන්න ඕනේ. දිවින් රසක් ඊළඟට කයෙන් පහසක් මනසින් දහමක්. ඒවා අරගෙන අපි සොම්නස් ඔන්න ඒකට කියන්නේ සොම්නස්සප ਵਿਚාරය. අපි දන්නවනේ ਵਿਚාරය කියන එක. අපි දන්නවනේ මොකද්ද විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. විචාර කියලා කියන්නේ ගත්ත අරමුණේ නැවත නැවත අපි ඒ අරමුණේම මේ වෙන අපි කියන මලකට ගිහිල්ලා මලේ නැවත නැවත මලේ මේ මමරෙක් හරි ඒ සමනලෙක් හරි ඉන්නවා නම් ඒ නැවත නැවත ਵਿਚාරීම තමයි ਵਿਚාරය කියන්නේ. සෝමනස්ස ਵਿਚාරය තමයි ඒක අපි කතා කරේ 6 ආකාරය. ඊට පස්සේ තියෙනවා දෝමනස්ස ਵਿਚාරය. අර විදිහම තමයි. ඒතර එතන එන්නේ ඇසින් රූපයක් දැක දොම්නස්ට කරුණු රූපේ හිත එලවයි. කනින් හඩක් අසා නැහැෙන් දිවින් කයින් මනසින් ඔන්න ඒ දෝමනස්ස විදිහට ඊළඟට ඒකෙම උපේක් ඊළඟ එකේ තියෙන උපේක්ඛ විචාරය. ඒ කියන්නේ උපේක්ෂාවෙන් බලනවා. එතකොට මේ රූපයක් දැකලා අර කිව්වා වගේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අපි කියන්නේ අදුක්කම සුඛ කියලා. ඒක දිහා අපි බලන්නේ උපේක්ෂාවෙන්. ඊළඟට කනෙන්, නහයෙන්, දිවෙන්, කයින්, මනසින් ඒ විදිහටම තමයි නැවත නැවත සඳහන් වෙන්නේ. ඊළඟ එක ගෘහස්ත සෝමනස්යෝ කවරද කියලා. දැන් එතන ඔන්න කියනවා අර 987 වෙනි එක. ගෘහස්ත සෝමනස්යෝ සදෙනා කවරද කියලා. ඒ කියන්නේ අර මං කියවනේ ගිහි ඇයට ඇතිවෙන මනවඩන රූපයන්හි කාමහා ආශ්‍රය වූ චෛතසික සාතයක්, චෛතසික සුඛයක්, චෛතසික සම්පස්සයෙන් උපන් සාත සුඛ වේදිත චේත සම්පස්සයෙන් උපන් සාත සුඛ වේදනාවක්. එතකොට මෙතන කියන්නේ අර සෝමනස්ස ඒ රූපයම මෙතනත් දැන් තියෙන රූප ගන්ධ ටික තමයි ඒකම අරගෙන කාමයේ හා මිශ්‍ර වූ චෛතසික සාතයක් කියලා කියන කැමැති බව සුඛ චෛතසික සුඛයක් චෛතසික සම්පස්සයක් උපන් සාත සුඛ වේදිත කියන විඳීමක් සම්පස්සයෙන් උපන් සාත සුඛ වේදනාවක් වගේ ඒ කියන්නේ සුඛ සහගත වේදනාවක් අන්තිමට කියන්නේ මේ සම්පස්සෙන් අපි දන්නවනේ ඇහැයි රූපයයි ස්පර්ශයයි තුන එකතු වෙලා විඥානයයි ඇහැයි රූපයයි විඥානයයි තුන එකතු වෙලා තමයි චක්කු සම්පස්සජ වේදනා කියලා අපි කියන විදිහට ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙලා ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය තමයි සම්පස්සය කියන්නේ. ඒ සම්පස්සය හේතු වෙනවා වේදනාවට. ඒ වේදනාව සෝමනස්ස ආකාරයෙන් විදින එක තමයි මෙතන සඳහන් වෙන්නේ රූපයක් දැකලා. ඊළඟට මනවඩනා ගන්ධයක්. මනවඩ අර කලින් කිප් එක ගොඩක් ළඟින් යනවා. මනවඩනා රසයක්, මනවඩනා ස්පර්ශයක්, මනවඩනා ධර්මයක්. ওই විදිහටම ඒක තියෙනවා. ඊළඟට ඒකම ආයි නැවත තියෙනවා ආයි දෝමනස්යක්. අර විදිහටම අනිෂ්ඨ වූ රූපයක් දැකලා ගේහසිත කෙනෙක්ට ඇති වෙනවා චෛතසික ආඝාතයක්, චෛතසික දුකක්, චෛතසික සම්පස්සෙන් උපන් ආඝාත දුක් වේදනාවක්, චෛතසික සම්පස්සෙන් උපන් ආඝාත දුක් වේදනාවක් කියලා ආයි අනිෂ්ඨ වූ ශබ්ද, අනිෂ්ඨ වූ ගන්ධ අර විදිහටම ඒක නැවත නැවත සඳහන් වෙන්නේ. අර ඉන්ද්‍රියන් කුසවත ගාන කියන ඒ ඉන්ද්‍රියන් වලින් ගන්නා වූ ඒ ආරම්මන ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඒකට මෙතන සඳහන් වෙන්නේ දෝමනස්සේ. ඊළඟට ආපහු වෙනවා උපේක්ෂාව. ගෘහස්ත උපේක්ෂාව සදන කියලා ඒකත් අපි විස්තර කරන්න ඕනේ. ඒක ඒ විදිහට තමයි ආය නැවත සඳහන් වෙන්නේ. අන්තිම එක 14 වෙනි එක ෂඩ්ගවල අන්තිම එක කියනවා ෂඩ් දෘෂ්ටිහු කියලා කියන්නේ අපි දන්නවා දෘෂ්ටි කියලා කියන්නේ දැකීම. ඒ දෘෂ්ටි අපි දන්නවා දැන් අපි වුණත් මේ සංසාරේ යන්නේ තණ්හා මාන දිට්ඨි. දිට්ඨි කියලා වැරදි දිට්ඨියක් අල්ලගෙන වැරදි දැක්මක්. අපි දකින දේ වැරදිට දැකපු නිසා තමයි අපි මේ සංසාරේ යන්නේ ඇත්තටම. ඔය සක්කාය දිට්ඨියත් එක විදිහක දිට්ඨියක්. ඒකට මෙතන තියෙනවා ඔන්න වෙන් කරගන්න 6 ආකාරයකට දිෂ්ටි. කොහොමද පළවෙනි එක ලකුණු කරගන්න මගේ ආත්මය ඇතයි හෝ සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටි උපදී. ඔන්න පළවෙනි එක. මගේ ආත්මය ඇතයි කියලා සත්‍ය වශයෙන් හෝ ස්ථීර වශයෙන් ඇත්තටම මගේ ආත්මයක් තියෙනවා කියලා ඔන්න එතනින් උපදී කියන තැන එකක් ඔන්න පළවෙනි. මගේ ආත්මය නැතයි හෝ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට ගන්න. ඊළඟ දෙවෙනි දෘෂ්ටිය තමයි මගේ ආත්මය නැතයි කියලා. පළවෙනි එක ඇත්ත, දෙවෙනි එක නැතයි කියන දෘෂ්ටියක්. මේ ඔක්කොම දෘෂ්ටිය. ඊළඟට සංඥා ස්කන්ධ සංඛ්‍යාත ආත්මේ අවශේෂ ස්කන්ධ සංඛ්‍යාත ආත්මේ දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටි උපදී. ආත්මයෙන් ආත්මය දනිමි.
මේ මගේ මේ පංචස්කන්ධ කියලා ගත වුණ ආත්ම සංකල්පයක් එතන තියෙනවා. ආත්මයෙන් ආත්මේ දනිමි කියලා ඔහුට ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටියක් උපදී තුන්වෙනි එක. ඊළඟට ආත්මයෙන් අනාත්මේ දනිමි සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටි උපදී. ඒ හතරවෙනි එක. එතන ලකුණු කරගන්න අනාත්මයෙන් ආත්මේ දනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටි උපදී. ඒ පස්වෙනි එක. ඊට පස්සේ නොහොත් කියන තැන පටන් නොහොත් කියන එකේ පටන් එතන අන්තිම 6 වෙනි එක එතන පැහැදිලි කරන්නේ යමෙක් හිතනවලු මෙන්න මෙහෙම. කල්යාණ පාප කර්මයන්ගේ විපාකය. අපි දන්නවනේ කල්යාණ පාප මෙතන කල්යාණ පාපක කර්මයන්ගේ කියලා කියන්නේ මෙතන කියන්නේ කල්යාණ කියන්නේ හොඳ කර්ම පාපක කියලා කියන්නේ නරක කර්ම. ඒතර මේ දෙකේම කල්යාණ පාපක කර්මයන්ගේ විපාකයේ අනුභව කෙරේ නම් ඒ මාගේ ආත්මය වේ. අන්න එයා හිතනවා මේ විපාකය කරන්නේ මේ විඳින්නේ ආත්මය කියලා කෙනෙක්. මගේ කියලා ආත්මය කියලා කෙනෙක් තමයි මේ විඳින්නේ. එතෙම නූපන්නව නොවේ එතෙම නූපන්නව නොවෙන්නේ නිට්ටය අවරිපාන ස්වභාව ඇත්තේ අවරිපාන කියලා කියන්නේ විපරිණාම නෙවෙනවා කියලා. එයා හිතනවා මේක මේ ආත්මය කියන එක නිට්ටයයි. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. කියලා ඔහුට සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටියක් උපදී. එතන මේ 6 ආකාරයට මේව ඔක්කොම ඇත්තටම බුදුදහමින් ප්‍රතික්ෂේප කරපුවා. ඒක කෙල්ලෙම අපිට කියන්න පුළුවන් මේ එකක්වත් අපේ ආත්මය කියන එක අපි අරගෙනම නැහැ. අපි කියන්නේ අනාත්මයි කියලා. එතන මේ තියෙන මේ ෂට් ආකාරයෙන් දක්වලා තියෙන ඒ කාලේ තියපු ෂට් දෘෂ්ටි. එතනින් අපි ඔන්න 6 වෙනි කොටස අවසන් කරනවා. 6 ඒවා 14ක් තියෙනවා. ඊළඟට අපි යනවා 7 කොටස් වල. 7 කොටස් පළවෙනි එකේ පළවෙනි 1 2 3 1 වගේ. ඒවයි තියෙන්නේ අර අනුසය ධර්ම. දැන් අපි දන්නවනේ අනුසය ධර්ම කියලා අපි ඉගෙන ගත්ත අනුසය කියලා කියන්නේ යටපත් වෙලා තියෙන නිදාගෙන වගේ තියෙන කෙලස් කියලානේ. ඔය අනුසය ධර්ම තියෙනවා 7ක්. මොනවද? කාමරාග අනුසය. එක දන්නවා අපි. පාටිග අනුසය. හරි. ඊට පස්සේ මානානුසය. දිට්ඨානුසය. ඊළඟට ඔන්න 4යි. විචිකිච්ඡා රාගානුසය, භවරාගානුසය, අවිද්‍යානුසය. එතකොට භවරාගානුසය කාමාරාගානුසය දෙකේ වෙනස මොකක්ද? කාටද කියන්නේ අර භවයටනේ කියන්නේ රූප පිළිබඳ දක්වන ආශාව. අන්න හරි. බොහොම පිං මේ මහත්මේ මෙහින් ප්‍රශ්න මහත්මියටත් භවය එතන ගන්න ඇත්තටම කාමරාගයේ වැටෙන අපිට ගන්න පුළුවන් කාම ලෝකයට. අරක ගන්න පුළුවන් අපිට භවරාගය කියන ගන්න පුළුවන් කොහෙටද? රූප අරූප ලෝක වලට. මතකයිද අපි ඉගෙන ගත්ත සංයෝජන ඉගෙන ගන්නකොට අර කාමරාග පටික සංයෝජනයක අවසන් කරනවා කියලා අනාගාමී මේ වෙනකොට රූපරාග අරූපරාග තියෙනවා කියලා මේ මෙතන මේ වෙනකන් මේ රහත් වෙනකම්ම. ඒතර එතන රූපරාග අරූපරාග ගන්නේ භවරාගය. හරි නේද? එතකොට මේ භවරාගය කියලා ගන්නේ තව භවයේ යන්න තියෙන කැමැත්ත. කොයි භවවලද විශේෂයෙන් ගන්න පුළුවන් රූප අරූප කියලා. හරි. ඔය හතම දැන් එතන ගත්තේ අනුසය කියලානේ. ඔය හතම සංයෝජන වශයෙන් ඔන්න ඊළඟට දෙකේ දක්වලා තියෙනවා. එතන එන්නේ වචන විතරේ වෙනස. අරක කියන්නේ අනුසය මෙතන කියන්නේ සංයෝජන. සංයෝජනය කියලා කියන්නේ සත්වයාව සංසාරයේ මේ මිදෙන්න නොදී මේ සත්වයා කියලා අත්‍තරම කෙනෙක් නෑ. ඔව්. මොකද මහත්මිය? සංසාරයට බැඳලා තබලා ඇල්ලලා හරියට හරි. බොහොම පිං මෙහින් වහන්සේ ඒ සංසාරයට බැඳලා තියෙන එකට අපි කියනවා සංයෝජක. ඕව තමයි අපි කඩා ගන්න. ඔය සංයෝජන අත්‍තරම සංයෝජන 10ක් තියෙනවා. නමුත් මෙතන අරගෙන තියෙන්නේ අර මෙතන අරන් තියෙන්නේ අර අනුසය ධර්ම වලට ගත්ත කාම, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිද්‍යාව කියන අරගෙන ඒව සංයෝජන කියලා මෙතන පෙන්නලා තියෙනවා. ඊළඟට සප්ත පරිඋත්ථාන. පරිඋත්ථාන කියන එකත් අපි දන්නවනේ මේ වචනේ. පරිඋත්ථාන කියන එක ඉගෙන ගන්න. නැගී සිටීම. නැගී සිටීම. අන්න හරි. එතකොට බොහොම පින් මෙහිණිවංශ. එතන නැගී සිටීම තමයි මොන අර පහ අර හතම තමයි. කාම රාගයේ නැගී සිටීම. අපි දන්නවනේ ওই නැගී සිටිනොත් අපි අර සමාධි භාවනාව වඩන්න කියන්නේ. සමාධි භාවනාව වැඩිවම තමයි අපි ඒවා අර විස්කම්බන වශයෙන් යටපත් කරලා තියාගන්නේ. නැත්තම් ඒවා අපිට මේ නිතර අනුසේ ඒවා උඩට එනවා. අනුසේ එක තමයි ඊළඟ මේ පියවර තමයි මේ පරිඋත්ථාන. එතකොට අර හතම තමයි ওই විදිහට පරිඋත්ථාන වශයෙන් සත්ත්‍ය පරිඋත්ථානක දක්වලා තියෙන්නේ. ඊළඟට එනවා අසත් ධර්මය. අසත් ධර්මය තියෙනවා අශද්ධාව. ඒ කියන්නේ දැන් මෙතන මතක් කරගන්න පුළුවන් අපිට අශ්‍රද්ධාව මේකේ තියෙනවා. දැන් සද්ධර්මය කියලා කියනවනේ. දැන් අපි හිතන්නකෝ ඕන වෙලාවක ශ්‍රද්ධාර්මය කියලා හිතන එකේ විරුද්ධතාවය මේ තියෙන. දැන් අපි දන්නවා අපි ඉන්නේ ශ්‍රද්ධාවේ. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්. ඊළඟට අපිට හිරි තියෙනවා. හිරි කියලා කියන්නේ පාපයට ඇති ලැජ්ජාව. එදා මට පොඩ්ඩක් වැරදිලා කියුණා බය කියලා. හිරි කියලා කියන්නේ මේ පාපයට ඇති ලැජ්ජාව.
ඔත්තප්පය කියලා කියන්නේ පාපයට ඇති බිය. පව් කරන්න බියයි. එතකොට අපිට ශ්‍රද්ධාව තියෙනවා. දැන් බලන්න අපි දිහා හැරිලා බැලුවොත් අපි සද්ධර්මයේ හැසිරෙන අය. ඒ නිසා අපිට ශ්‍රද්ධාව තියෙනවා. හිරි තියෙනවා. ඔත්තප්ප තියෙනවා. ඊළඟට ශ්‍රුත කියලා කියන්නේ අපිට මේ දහම් දැනුම අපි මේ ධර්මයේ නිකන් සාමාන්‍ය අසුපිරුව කියන එක නෙමෙයි. නිකන් බහුශ්‍රුත බව කියන එකත් නෙමෙයි. මේ ලෝකයේ දේවල් දැනගන්නවා කියන එක නෙමෙයි. මේ සුදන ශ්‍රුත කියලා කියන්නේ මේ සීසත් ධර්මය දැන ගැනීම. එතකොට ඒ සද්ධර්මයේ පිළිබඳ අසා දැන ගැනීමට කියනවා ශ්‍රුතමය ඥානය කියලා කියන්නේ අපි. එතකොට ඒක තියෙනවා අපිට. ඊට පස්සේ අපි කුසීත නැහැ. අපි වීරයයි. අපිට ඒ වීරිය කියන දේ තියෙනවා. ඊළඟට අපිට සතිය තියෙනවා. අපි වැඩ කරනකොට දැන් අපි හැමදෙස්සෙම වැඩ කරනකොට අපිට සිහිය එළඹසිට සිහිය තියෙනවා. සතිපට්ඨාන කියලා කියන්නේ එළඹසිට සිහිය අපිට තියෙනවා. ඊළඟට අපි දුෂ්ප්‍රඥ නෙමෙයි අපි ප්‍රඥාවන්තයි. ඇත්තටම කිව්වොත් මේ අභිධර්ම ඉගෙන ගන්න ආපු ඔබ මේ නිවංශය අපි සියලු දෙනාම ඇත්තටම කිව්වොත් සංසාරේ ප්‍රඥාව වඩපු අය. ප්‍රඥාව වෙනුවෙන් බොහෝ පින්කම් කරලා ප්‍රඥාව පහළ වේවා කියලා කියපු අය නිසා තමයි අපිට මේ වගේ ගැඹුරු ධර්මයක් අල්ලන්න හරි පුළුවන් මෙහෙම. ඉතින් එතකොට ඒ තමයි සද්ධර්මය. එතකොට අසද්ධර්මය කියන එක විරුද්ධ වචනේ. දැන් අපි දැන් කතා කරන්නේ කෙලස් ගැනනේ. දැන් තේරුණාද කියන එක? අපි කතා කරන්නේ මේ විරුද්ධ පැත්තනේ. හොඳ නරක පැත්තනේ මේ කතා කරන්නේ. එතකොට මේ හතක් තියෙන්නේ මොකක්ද අර මං කියපු ශ්‍රද්ධා, හිරි, ඔතප් කියලා කියපු එකේ විරුද්ධ එක තමයි අශ්‍රද්ධාව, අහිරික, ඊට පස්සේ පාලියෙන් කිව්වොත් එimhe අනොත්තත්ත, ඊට පස්සේ අල්පසුත, ඊට පස්සේ කුසීත, ඊට පස්සේ මොට්ට සති කියලා කියන්නේ සතිමත් බවක් නැහැ. සිහි එළඹසිට සිහියක් නැති බව. ඊළඟට දුෂ්ප්‍රඥ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් අඩු. ඒ හත ඒවට කියනවා අසත් ධර්මය කියලා. ඊළඟට එනවා සප්ත දුෂ්චරිතය. ඒක නම් අපි දන්නවා. සප්ත දුෂ්චරිතක අපි දන්නවා කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියලා අපි තියෙනවා දුෂ්චරිත තුනක් තියෙනවා. මෙතන අරගෙන තියෙන්නේ හතට අරන් තියෙන්නේ කාය සහ වාග්. මොනවද? ප්‍රාණඝාත, ආදත්තාන, කාමීත්‍යාචාරය ඒව ඇවිල්ලා කාය දුෂ්චරිත. මුෂාවාදා, පිසුනාචාර, අරුෂාවාද, සම්මාපන, වචී දුෂ්චරිත. වචී දුෂ්චරිත. ඒ හත තමයි මෙතන අරන් තියෙන්නේ. ඒක මතක තියාගන්න හරි ලේසි. පාඩම් කරන්න හරි ලේසි. ඊළඟට එනවා සත්ත මානයෝ. මානයෝ අපි දන්නවනේ මානය කියලා කියන්නේ මනිනවා කියන එක අපි දැන් ඉගෙන ගත්ත මතකයි ගිය සතියේදී මානම තියබ්බ කියලා 27ක් ಜಾතිමාන ඒ විදිහට අපි ඉගෙන ගත්තානේ. එතන මේ මානෙ නැති වෙන්නේ රහත් වෙනකොටයි. ඉතින් මානෙත් කොටස් හතකට බෙදලා තියෙනවා. කොහොමද? මානය, අතිමානය, මනතිමානය, අවමානය, අදිමානය, අස්මිමානය, මිත්‍යාමානය. ඉතින් ඇත්තට මේවා වෙන වෙනම පැහැදිලි කරන්න නම් අර මම කිව්ව රේල්කන් ස්වාමීන් වහන්සේගේ පොතට ගියා නම් හොඳට මේ එකින්කට පැහැදිලි කරලා ඉතින් අපි කාලේ සීමා වෙන නිසා අපි මේක මම දල වශයෙන් කියනවා. ඔබතුමන්ලට මම ආරාධනා කරනවා මේ පොත නම් හොඳට විස්තරව බලන්න කියලා මේ සම්බන්ධව. උතර හිතා ගන්න මාන කොටස් හතක් තියෙනවා. ඊළඟට තියෙනවා අන්තිම එක. දැන් මේ හතේ ඒවා තියෙන්නේ 7යි. අපි කියවනේ 6 ගොඩවල් තියෙන්නේ 14යි කියලා. හතේ ඒවා තියෙන්නේ 7යි. හතේ අන්තිම එක තියෙනවා සප්ත දෘෂ්ටි කියලා. ඒක ටිකක් මොන වැදගත් එකක්. ඒ කියන්නේ මේක දැන් අපිට තේරෙනවා ඒක තියෙන ඡේද 1 2 3 4යි ඡේද 7ක් තියෙනවා. ඔන්න එක ඡේදයක් මම කියන්නම් ඊට පස්සේ අනිත් ඒවා පැහැදිලි කරන්න ඕනේ ඔබතුමීන්ලටම තේරුම් ගන්න පුළුවන්. මොනවද? පළවෙනි එකේ කියනවා මෙලව ඇතැම් මහණෙක්. හරිද? එහෙම නැත්නම් බමුණෙක්. මෙන්න මෙහෙම වාදයක් තියෙනවලු. එහෙම කළා මෙබඳු වාද ඇත්තේ එයාට වාදයක් තියෙනවා. වගේ යාට මෙබඳු දෘෂ්ටියකුත් තියෙනවලු. දැක්මකුත් තියෙනවා. එයා කියනලු බවත යම් හේකින් රූපී වූ චාතුරු මහ භෞතික වූ මාතෘ පුත්තක සම්භව වූ මේ ආත්මය කරජකාය බිඳීමෙන් සිඳේද. ඔන්න මම ඒක පැහැදිලි කරන්න. කාටට කියනවා එයා රූපී වූ රූපයක් තියෙනවලු චාතුරු මහා භෞතික කියලා කියන්නේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච රූපයක් තියෙනවා නම් මාතෘක පුත්තක සම්භව කියලා කියන්නේ මෙතන මාවු විසින් පෝෂණය කරන ලද මේ ආත්මයේම කරජකය කියලා කියන්නේ මේ ඕලාරික ශරීරය මේ ආත්මයේ කරජකයගේ බිඳීමෙන් ඒක නැතිවීමෙන් පස්සේ සිඳේ වෙනසේ මරණින් මත්තේ නොවේ. එයා කියනවා මේ මව විසින් පෝෂණය කරන මේ යම්කිසි අපිට ගන්න පුළුවන් කලලයක් කියලා. එතකොට ඒ කලලය මව කුසේ ඉන්න මරණින් මත්තේ නොවේ. ඒක නැතුණට පස්සේ බිඳුණට පස්සේ මරණින් මත්තේ නොවේ. බවත මෙතකින් මේ ආත්මය මොනවට සිඳුනේ වෙයි. මෙතෙන් ඒ ආත්මය එතනින්ම නැති වෙලා ගියා. මෙසේ ඇතම් කෙනෙක් විද්‍යාමාන වූ සත්වයාගේ උච්ඡේද විනාශ විභවය පනවති. ඔන්න එයා පනවනවා
මේ සත්‍යය විද්‍යාමාන වූ සත්‍යය කියලා කියන්නේ අපි දැන් අපි සත්‍ය කියලා කෙනෙක් ඇත්තරම නැති වුණාට මොකද විද්‍යාමාන පේන කෙනෙක් ඉන්නවනේ. එතකොට එයා කියනවා මේ පුද්ගලයා මේ ආත්මේ සිදුනට පස්සේ මේ භවයේ එයාගේ නැති වුණාට පස්සේ උච්ඡේද විනාශ විභවයේ පන. එයා කියනවා මේක එතන නැති වෙලා ගියා ආයි ඉපදෙන්නේ නැහැ කියලා. ඔන්න බලන්න. දැන් අපි පිට කියන්නේ එහෙම නෙවෙයි. අපි කියන්නේ මේ ස්කන්ධ පරම්පරාව මේ භවයෙන් පස්සේ ඊළඟ භවයේ නිවන් දකින්නකන් යනවා කියන එකනේ. ඔන්න පළවෙනි උච්ඡේදවාදය. මෙතන ඇත්තටම තියෙන්නේ උච්ඡේදවාද 7ක්. ඔන්න දෙවෙනි එක. දෙවෙනි එක පැහැදිලි කරාම ඊටු ටික පැහැදිලි කරගන්න පුළුවන්. දෙවෙනි එකේ කියන්නේ ඒ විදිහට මේ පුද්ගලයා කියනවා ඒ බමුණා හරි ඒ කෙනෙක් බම්මහණෙක් මේ අපේ ශාසනයේ මහණෙක් නෙමෙයි. දිව්‍ය වූද ඒක දෙවෙනි පේලේ තියෙනවා. දිව්‍ය වූද රූපී වූ කාමාචර වූ කබලින්කාර ආහාර වළඳන. ඔන්න දිව්‍ය වූ රූපී වූ කබලින්කාර ආහාර වළඳන අන්‍ය දිව්‍ය වෙන්නත් පුළුවන්ලු රූපී වූ කබලින්කාර ආහාර වළඳන අන්‍ය ආත්මයක් ඇතයි. ඔන්න තව ආත්මයක් තියෙනවලු. ඒ තෝ නොදන්නේ. යා කියනවා මේ ඒක ඔයා දන්නේ නැහැ. නොදකිතොට ඔයාට පේන්නෙත් නැහැ ඒක. ඒක මම දන්නවා. ඒ මම දනිමි. මේ ආත්මේ යම් හේකින් කරජකායගේ ભેදයෙන් සිඳේද වෙනසේද මරණින් මත්තේ නොවේ කියලා එයා කියන මෙතකින් මේ ආත්මේ මොනවට සිදු වෙයි කියලා ඒ මෙතන කියන්නේ ඇත්තටම කාමවචර අපි දන්නවානේ සුගතිය තියෙනවා කියලා දිව්‍ය මෙතන ගණන් ගන්න දිව්‍ය සහ ඒ කියන්නේ දිව්‍ය ලෝක 6 සහ රූපී ඊළඟට මේ අපේ කාම ලෝකේ ඒ කියන්නේ මනුස්ස ලෝකේ සම වෙන්න මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6 නෑ මෙතනින් පෙන්වන්න කරන්නේ ඊළඟ එකේ තියෙනවා රූපී වූ ධාන මනසින් නිපන්න. එතන කියන්නේ රූපී වූ ධාන මනසින් කියලා කියන්නේ රූපාවචර. ඒතර මේ ඒක පෙන්වන්නේ ඒ විදිහට ඒක සිඳුනට පස්සේ එතනත් ආයි ඉදිරියට කෙනෙක් නෑ. එතනින්ම ඒ උච්ඡේද ඒ සත්වයාගේ උච්ඡේද විනාශය පනවති කියලා කියනවා. ඔය ආකාරයට 1 2 3 4 වෙනි එකේ තියෙන්නේ ආකාසඤ්ඤානන්තයට පැමිණිච්ච කෙනෙක්. ඒ කියන්නේ අරූපී පළවෙනි බ්‍රහ්ම ලෝකය. ඊට පස්සේ ඊළඟ එකේ කියන්නේ අරූපී දෙවෙනි බ්‍රහ්ම ලෝකෙට ගියපු විඥානාන්තයට පැමිණි කෙනෙක් නැති වුණොත් මේ එයාගේ එතනින්ම එයාගේ විනාශය වෙනවා කියලා. ඊළඟට කියන්නේ ආකින්චා ඥාය යතනේ. ඊළඟට අන්තිමට කියන්නේ නේව සංඥා නාසඤ්ඤා. ඔන්න ඔය ආකාරයට මෙතනත් කියන්නේ මේ හත් ආකාරයට කියන්නේ මේ ආත්ම භාවවල ඉන්න අය ආත්ම භාව කියලා කට අත්නාත්මයක් නැහැ. මේ භවවල ඉන්න අය මරුණට පස්සේ ආයි නැවත උපදින්නේ නැහැ. එතනින්ම විනාශ නැති වෙලා යනවා කියන උච්ඡේදවාද හත් තමයි මෙන්න මෙතන පැහැදිලි කරන්නේ. ඊළඟට ඔන්න අතරින් සප්තක ඉවර වෙනවා. අපි යනවා අෂ්ටක වලට. අෂ්ටකක් තියෙනවා 8ේම තියෙනවා 8ක්. ඔන්න පළවෙනි එක බලමු. අෂ්ට කෙලෙස් වස්තු. ඒක නම් ලේසි. අපි දන්නවනේ කෙලෙස් 10ක් තියෙනවා කියලා. මෙතන මොකද වෙලා තියෙන්නේ? කෙලෙස් 10න් දෙකක් හැලිලා අඩු වෙලා. මොනවද බලමු? ලෝභය තියෙනවා. ද්වේෂය තියෙනවා. මෝහය තියෙනවා. මානෙ දිට්ඨි දෙක තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. උද්ධච්චයක් තියෙනවා. තීනයක් තියෙනවා. මොකද්ද අඩු වෙච්ච දෙක කියන්න පුළුවන්ද කාට හරි? මිද්දේ නෑ යොත්තප්ප. හරියට හරි. ඒක උත්තරේ හරි. මොකද අපි දන්නවනේ මේ හිරි ඔක්තප් දෙක මේ එන්න ඕනේ කියලා මේ අහිරික අනෙත්තප්ත කියන දෙක එන්න ඕනේ කියලා හරි නේද? මේ දෙක තමයි නැතිලා තියෙන්නේ. ලෝභ ද්වේෂ මෝහමාන දිට්ඨිය ඔන්න එතන පහයි. විචිකිච්ඡා උද්ධච්චය අහිරික අනත්තත තීන. මිද්දේ එන්නේ නැහැ. මිද්දේ කොහොමද එන්නේ? මේ කෙලෙසකට එන්නේ නැහැ මිද්දේ. තීන විතරයි එන්නේ. හරි එතන මෙතන අඩලා දින අහිරික අනත්තත කියන දෙක. එතකොට මොකද අහිරික අනත්තත කියලා කියන්නේ අකුසල් පැත්තෙන් හිරියොතප් කියලා කියන්නේ කුසල් පැත්තෙන්. ඊළඟට කුසිත වස්තු 8ක් තියෙනවා. මේක අපි කවුරුත් දන්නවනේ. කුසිත වස්තු 8ක් කියන්නේ මේකේ කියන්නේ දැන් මොකක් හරි වැඩක් කරන්න තියෙනකොට අපේ වීරියක් ඕනේ. නමුත් කුසීත කියලා කියන්නේ කම්මැලිකම නැත්නම් අලසකම ඒ වැඩේට වීරියක් නැතිකම. එතනදී ඇති වෙනවා ඔන්න කවුරු මහණෙක්ට කළ යුතු මොකක් හරි කිසක් වැඩක් තියෙනවා නම් මා විසින් කළ යුතු වැඩක් තියෙන්නේ. ඒ නිසා මට මේ වැඩේ කරන්න තියෙන නිසා මම දැම්ම මේ වැඩේ කරන්නේ නැහැ. මම මේ වැඩේ කරලම කරනවා කියලා. ඒ වැඩක් කරන්න තියෙනවා කියලා අපි කියමුකෝ වැඩක් කරන්න තියෙනවා කියලා ඔන්න අපි කියමුකෝ භාවනා කරන්නේ නැහැ. භාවනාව පස්සට දානවා. ඒ පළවෙනි කුසීත වස්තුව. දෙවෙනි එක මහණෙක් විසින් කිසක් වැඩේ කරලා ඉවරයි. එතකොට මේ මහන්ට හිතක් හිතෙනවා මම වනාහි කිසක් කළෙමි. දැන් මම මගේ වැඩේ කරලා ඉවරයි. ඒ වුණාට මට දැන් කාලාන්තය ගතියක් වගේ තියෙනවා. ඒ නිසා මම මේ දැන් කරන වැඩේ පස්සට දානවා කරන්න බෑ කියලා භාවනා කරන එක. ඔන්න දෙවෙනි. තුන්වෙනි එක. ඒ මහානම හිතනවා මට යන්න ගමනක් තියෙනවා. මා විසින් යා යුතු ගමනක් තියෙනවා. ඒ නිසා මට එහෙ යනකොට කයට කලාන්තය වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ භාවනාව පස්සේ කරනවා ඒ වැඩේට ගිහිල්ලා ඇවිල්ලා කියලා.
ඔන්න ඊළඟ එකේදී කියනවා මේ මහානා විසින් මග ගියේ වෙයි. ගිහිල්ලා ගමන ගිහිල්ලා වැඩියා. වැඩලා ඉවරන පස්සේ හිතක් වෙනවා දැන් මම මග යන්නකොට මං යනකොට මං වඩනකොට මට කලන්ති වුණා. ඒ නිසා මම හොවින් නම් මැනවි කියලා හොවින් කියලා කියන්නේ සැතපෙනවනම් මම පොඩ්ඩක් මම සැතපෙනවනම් හොඳයි කියලා අර භාවනාව කල් දානවා. ඔන්න 4ක් ඉවරයි. ඊට පස්සේ නියම් ගමක හෝ පිඬු පිනිස වඩින්නේ රූක්ෂ වූ කුස ප්‍රණීත හෝ රූක්ෂ හරි ඒ කියන්නේ රූක්ෂ කියන්නේ රූක්ෂ කියලා කියන්නේ වඩාත් ප්‍රණීත හොඳට මට සිල්ට නැති රූක්ෂ කියන්නේ රළු ආහාර හෝ ප්‍රණීත වූ භෝජන කැමැති තෙක් කුසපුරා නොලැබ මට තාම හොඳට කුසපුරා කැම ලැබුණේ නැහැ. මම බඩගින්නේ ඉන්නේ. ඒ නිසා මම භාවනාව පස්සේ කරනවා. හොඳට ඛණ්ඩ දානයක් ගත්තට පස්සේ ඊළඟට හිතනවා දානේ ගත්තට පස්සේ හිතනවා මෙබඳු සිතක් මම වනහයි නියම් ගම පිළිසරසන්නෙමි කුසපුරා ලදිමි. මට දැන් හොඳට බඩ පිරෙන්න දානේ ලැබුණා. ඒ වුණාට මට නිකන් කයට කලාන්තයයි අකර්මණ්‍යයි. මගේ මෑයට පිරු කලයක් වෙන්නේ කියලා ඔන්න දැන් මම හොඳයි මම පොඩ්ඩක් සැතපෙනවා නම් හොඳයි කියලා ඔන්න ආයි භාවනාව කල් දානවා. දැන් 6ක් ඉවරයි. ඊට පස්සේ ලෙඩ අල්ප මාත්‍ර ආබාධයක්. එකට පොඩි ආබාධයක් දෙන්නවා මේක කරන්න ගියොත් එහෙම භාවනා කරන්න ගියොත් ලෙඩේ වැඩි වෙයි. ඒ නිසා මම පස්සේ නිදානට කැප ඇති මම නිදනු මැනවි කියලා මොකද කරන්නේ භාවනා පැත්තකට නිදා ගන්න පොඩි ලෙඩක් ආපු ගමන්. අනිත් එකේදී ලෙඩේ හොඳ වෙලා ගිලන් බවින් නැගිටිනවා. නැගිටලා හිතනවා නොබෝ මම මේ ගිලන් බවින් නැගිටලා මේ නොබෝ කල් මේ දැන් මේ වැඩි කාලයක් නෑ ගිලන් බවින් නැගිටලා. ඒ නිසා මම මේ මොකද කරන්නේ මගේ කය තාම දුබලයි අකර්මණ්‍යයි. ඒ නිසා මම මේ වැඩේ කල් දානවා කියලා ඔන්න ඔය ආකාරයට වැඩක් තියෙනවා ගමනක් යන්න තියෙනවා දානෙ ලැබුණේ ඊට පස්සේ ආබාධ කියලා 4 ආකාරයකට කරන්න ඉස්සෙල්ලත් මේ වැඩේ තියෙනවා කියලා හිතනවා කරාට පස්සෙත් කම්මැලි වෙනවා ඔන්න ඔකට කුසීත වෙනවා මොනවටද භාවනා ආදී උසස් කුසල ධර්ම වඩන්න. ඒක තමයි කුසීත වස්තුවට කියලා කියන්නේ. ඊළඟට අෂ්ටලෝක ධර්මයක අපි කවුරුත් දන්නවා. අෂ්ටලෝක ධර්මයගේ චිත්තයගේ ප්‍රතිගතයක් වේද කියලා කියන්නේ අපි දන්නවා ලාභ යස යස නිന്ദා ප්‍රශංසා සැප දුක. එතකොට එතනදී ඇති වෙන්නේ දැන් චිත්තයගේ ප්‍රතිඝාතයක්. ඒ කියන්නේ ඒකට විරෝධතාවයක් ඇති වෙනවා මොනවටද? දැන් එතනදී ලාභයේදී ඇති වෙන්නේ රාගයක් ඇති වෙනවා. දැන් ප්‍රතිඝාතය කියලා කියන මෙතන මේක මේ තරහට වඩා නිකන් මේ චිත්තයගේ ප්‍රතිඝාතයක් ඇති වෙයි කියලා කියන්නේ යම්කිසි මේ විපිලිසර වීමක් ඇති වෙනවා. ලාභයේදී බලවත් රාගය උපදිනවා. දැන් ලාභයක් ලැබුණාම අපිට තථාගතයන් වහන්සේ කියලා තියෙනවා මේ මොකද අෂ්ටලෝක ධර්මයේදී අපිට නොසැලී ඉන්න කියලා. අර තථාගතයන් වහන්සේ කියනනේ තාදි ගුණය කියලා මම අහලා තියෙනවා. එතකොට ඒ වගේ නොසැලී සිටින්න ඕනේ. අපි බෞද්ධයෝ හැටියට ලාභයේදී අපි වැඩි ඒකට උඩපණින්න නරකයි. එතකොට ඒකට බලවත් රාගයෙන් මේ දැන් කෙලෙස් පහිත පුද්ගලයාට බලවත් රාගයක් ඇති වෙනවා ලාභයේදී. අලාභයේදී එයා ඒකට ප්‍රතිවිරුද්ධ ඒකට විරුද්ධ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද මට අඩුුනේ කොහොමද එහෙම කියලා. යසස කියලා කියන්නේ පිරිස නැත්නම් කීර්ති නාමේ ඒකෙදිත් රාගය උපදිනවා අයසේදී ප්‍රතිවිරුද්ධ වෙනවා. ප්‍රශංසාවේදී බලවත් රාගය උපදිනවා නින්දාවේදී ප්‍රතිවිරුද්ධය උපදිනවා. සුඛයේදීත් බලවත් රාගය උපදිනවා දුක් අන්න දැක්කද. එතකොට 4ක් හොඳයි. හොඳ 4ේදී රාගය උපදිනවා. නරක 4ේදී ප්‍රතිවිරුද්ධය. එතනත් අර තියෙන්නේ අර මෑනියු ගැටීම තමයි. බැලීමක් සහ අන්න හරි. ඉතින් බෞද්ධයෝ හැටියට අපිට දැන් මේ ප්‍රධානම කෙලෙස් එක තමයි ලෝභ, ද්වේෂ, මෝහනේ. ඉතින් ලෝභය ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේ මෝහය නිසා. මෝහය තමයි ප්‍රධානිය. මෝහය තමයි ලෝභයටත් මුල් වෙන්නේ, ද්වේෂයටත්. මෝහය කියන්නේ ඇත්තම කො චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට ඒ නොදන්නා කෙනා අන්ධබාල පු탁ජනයා මොකද වෙන්නේ? ලාභයක් ලැබුණාන් පස්සේ ඒකට ඇලෙනවා. ඊළඟට අලාභයක් වෙනකොට ගැටෙනවා. ගොඩාක් අපිට කෙලෙස් පර සත්‍යයන් අඳුර ගන්න පුළුවන් මේකේ. ඔන්න ඕක තමයි අෂ්ටලෝක ධර්ම කියලා කියන්නේ. මේකේ ලෝකේ හැමදාම තියෙන ධර්මතාවය තමයි ඒක. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරේ අපිට ඕකට ලෝභයේදී ඇලෙන්නවත් මේ ලාභයේදී ඇලෙන්නවත් අලාභයේදී ගැටෙන්නවත් නෙමෙයි. ඒ දෙකම සමසිතින් ගන්න කියලා. ඕවා කිසිම දෙයක් නිට්ටය නෑ, අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතපු ගමන් ඕකට ඇලෙන්නේ නැන්නෙත් නෑ, ගැටෙන්නේ නැන්නෙත් නෑ. ඊට පස්සේ තියෙනවා අෂ්ට අන්‍ය ව්‍යවහාරය කවරේ දෙයක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට අදෘෂ්ටේ දෘෂ්ටිවාදී බව. ඒ කියන්නේ දෘෂ්ටි කියලා කියන්නේ දකින්නවා කියන එකනේ. එතකොට යම් කිසි දෙයක් ඔන්න දකින්නේ නැහැ කෙනෙක්. හැබැයි ඒ පුද්ගලයා ඒ දැකපු නැති වුණාට මොකද දැක්කා කියලා කියනවා. ඔන්න බලන්න. සමහර අය ඉන්නවා කෙලස් බල්ල අදෘෂ්ටිය දෘෂ්ටි දැක්කු නැති දෙයක් දැක්කා කියනවා. ඊළඟට අශෘතේ අසු නැතු දෙයක්
අසපු නැති දෙයක් අසුවා කියලා කියනවා. ඒ කෙලස් බරින් කරන්නේ. අමුතේ මුතවාදී කියලා කියන්නේ අපි දන්නනේ දිට්ඨි සුත මුත කියලා. මුත කියලා කියන්නේ අර ඇහැට කනට ඇරලා නාසය දිව කය. ඒ ඉන්ද්‍රියන් තුනට. ඒ ඉන්ද්‍රියන් තුනට ගෝචර වෙන ඒවට කියනවා අපි මුත කියලා. ඒවා විඳින්නේ මුත. ඒ කියන්නේ ඇහැ කන ඇරලා නාසය දිව කය නාසය දිව කය කියන තුන. ඒවයිදී ඒ මොකද වෙන්නේ? මුත අමුතේදී ඒකේ විඳින්න නැතුව මුතවාදී බව කියනවා. ඊළඟට අවිඤ්ඤාතිද කියලා කියන්නේ සිතන් නැතුව විඤ්ඤාති බව කියනවා. ඊළඟට ඒක අනිත් පැත්ත. දැන් අපි කලින් කිව්වේ නොදැක්ක දැක්කා කියන එකනේ. ඊළඟට කියනවා දැක්ක දේ නොදැක්කා කියලා. ඕන්න. පළවෙනි එකේ කිව්වේ නොදැක්ක දැක්කා කියනවා. ඊළඟට මේකේ දැක්ක දේ නොදැක්කා කියනවා. අහපු දේ ඇහුවේ නැහැ කියනවා. විඳපු දේ මුත කියන්නේ විඳපු දේ විඳේ නැහැ කියලා කියනවා. ඊළඟට විඥානය කියලා කියන්නේ දැන ගැනීම. විඥානය. ඒතකොට විඥානයේ හඳුනාගත දේ හඳුනාගත්තේ නැහැ කියනවා. ඔන්න ඒකට තමයි මේ අට ආකාරය අන්‍ය ව්‍යවහාරය කියලා කියන්නේ. ඊළඟට අෂ්ට මිත්‍යත්වය. ඒකත් අපි දන්නවා. ඒ මොනවද? අපි දන්නවනේ සම්‍යක් දෘෂ්ටිය. අපි දන්නවනේ මේ සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ එතනට එන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගට. එතකොට සම්‍යක් දෘෂ්ටිකත්වයත් එක්කනේ ඒක එන්නේ. ඒකට විරුද්ධ පැත්ත තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ගන්නන ආර්ය අෂ්ටාංග මාර්ගයේ එනවනේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. මෙතන එන්නේ ඒකෙම අනිත් පැත්ත. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප. දැන් එතන ගත්ත උදාහරණයකට මිත්‍යා සංකල්ප කියලා කියන්නේ අපි දන්නවා අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්මනේ. අපි දන්නවා සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. දැන් අතන එන්නේ මිත්‍යා සංකල්පෙට එන්නේ කාම. නෙක්ඛම්ම නෙමෙයි කාම, ව්‍යාපාද, ඊට පස්සේ විහිංසා. ඔන්න මිත්‍යා සංකල්පේ එකේ ඇතුලේ තියෙන ඒ ටික. එතකොට මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වචන, මිත්‍යා කර්මාන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියනට තමයි මේ අෂ්ට මිත්‍යත්වය කියලා අරන් තියෙන්නේ. ඒක අපිට මතක තියාගන්න පහසුයි. ඊළඟට පුරුෂයෝ 8 දෙනෙක් ඉන්නවා. මේ පුරුෂයෝ 8 දෙනා මේකෙදි කියන්නේ දැන් අපි මේක ස්වාමීන් වහන්සේලා සම්බන්ධයි. දැන් ස්වාමීන් වහන්සේලාට අවතක් කියලා කියන්නේ යම්කිසි විනයානුකූල නොවන දෙයක්. ඒ වැරදක් කරාම ඒකට කවුරු හරි ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි වෙනත් මහණෙක් හරි ඒකට චෝදනා කරනවා. චෝදනා කරනකොට පුරුෂයෝ 8 දෙනෙක් අෂ්ට පුරුෂ දෝෂය කියලා කියන්නේ පුරුෂයෝ 8 දෙනෙක් ඒකට මේ ඒ චෝදනාවට අට ආකාරයකට මේ දක්වනවා, හැසිරීම දක්වනවා. පළවෙනි එකේ ගත්තොත් එහෙම මහානතේ මේ මහණන් විසින් ඇවතින් චෝදනා කරනකොට ඒක සිහි කරන්නේ නැහැ. ඊළඟට ඒක නොසිහි කරමින් නොසිහියෙන් ඒක ගැන සිහි කරලා මේක ඇත්ත නැති කියලා ඒක හිතන්නේ නැතුව ඒකෙන් මිදෙන්න කල්පනා කරන්නේ. ඔන්න පළවෙනි පුරුෂ දෝෂය. දෙවෙනි එක අර තමන්ට චෝදනාව වැරද්ද පෙන්නපු කෙනාට අනිත් පැත්තට කියනවා බොළඳ වූ අව්‍යක්ත වූ තාගේ කතාව කියම කියලා අර තමන්ට වැරද්ද පෙන්නපු කෙනාට මෙයා චෝදනා කරනවා. වැරදි කරපු කෙනා. තෝද මා කිව්ත් එක්කට හදන දේ චෝදකයාට පටහැනි වෙයි. ඔන්න දෙවෙනි පුරුෂ දෝෂය. තුන්වෙනි එක ඇවතකින් චෝදනා කරනකොට මේ ඇවතට මේ නම් ඇවතට පැමිණීම තෝ පළමු කොට පිළියම් කරවයි චෝදකයාට ප්‍රතිරෝපණය කරනවලු. තෝද මේ නම් ඇවතට පැමිණීම තෝද පළමු කොට ඒ කියන්නේ ඔයත් මේ වැරද්ද කලින් කරලා තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා ඔය හදාගෙන ඉන්න මට කියන්න කියලා අන්න ඒ වගේ කරන පුරුෂ දෝෂයක් තුන්වෙනි. හතරවෙනි එක කෝපය ද්වේෂයත් අර මේ ඇවතක් පෙන්වන්න ගියම කේන්තිය ද්වේෂය පෙන්වනවා නොසතුට පහල කරනවා. ඊළඟ එක සංගමද ඉඳගෙන අත්සලමින් කතා කරයි. ඒක දැන් හරි අශෝභනයිනේ. දැන් අපි දන්නවනේ අපිට කවුරු කෙනෙක් මොනවා කියනකොට අපි වැඩි අතපය හොලවන්න නරකයි. එතකොට අර ඒක සભ્યනේ අසભ્યයි. එතන සංගමද අර පිරිසක් මැද ඉඳගෙන අත්සලමින් නිකන් රණ්ඩුවකට වගේ. එතකොට එහෙම කරගෙන කතා කරනවා. ඒ පස්වෙනි දෝෂේ. ඊළඟට හයවෙනි එකේ තියෙනවා තුෂ්ණිම් භූතව. ඒකට මොකොත් කියන්න නැතුන තුෂ්ණිම් භූතව ඉන්නවා. හා කියන්නෙත් නැහැ. හරි කියන්නෙත් නැහැ. මොකොත් නැහැ. ඒ විදිහට අර පළවෙනි සංඝයාව වෙහෙසටපත් කරනවා. ඊළඟට සංඝයා අනාදර කොට චෝදකයා අනාදර කොට සත්‍යකෝ කැමති දෙනක ඒ කියන්නේ එයාට ගරු කිරීමක් මේ කරලා නැතුව සරණම් අපිට වරදක් වෙන්න පුතෙන් අපි ගරු කිරීමක් කරන්න නැතුව අනාදරයෙන් වෙන තැනකට යන්න යනවලු. ඊළඟට අන්තිම එක කියනවා හෙතම ශික්ෂාපද ශික්ෂා ප්‍රත්‍යක්ෂපණය කර. ප්‍රත්‍යක්ෂනකට ගිහිව ඔන්න මොකද කරන්නේ? ගිහි වෙනවා. ගිහි වෙලා දැන් මේ මහ ස්වාමීන් වහන්සේ අර අවත පෙන්ද පුරුෂයා ගිහි වෙනවා. ගිහි වෙලා මුබ වහන්සේ සතුසිත කියලා අර දැන් ඉතින් මම ගිහි වුණා. දැන් ඔබ වහන්සේ සතුටින් ඉන්නකෝ කියලා අන්න
ඒ විදිහට තරහ සිතින් පිටත් වෙලා යනවා. අන්න 8 වෙනි පුරුෂ දෝෂය. ඔන්න ඕක තමයි අෂ්ටපුරුෂ දෝෂය කියලා දාලා තියෙන්නේ. ඊළඟට අපි යන් 1004 ඒකේ තියෙන්නේ අපි කිව්වා 8 ඒවා තියෙනවා ඔක්කොම 8ක් කියලා. හරි. ඒක තව දෙකක් තියෙනවා. 1004 ඒක කියන්නේ අෂ්ට අසඤ්ඤවාදී. අසඤ්ඤවාදී කියලා කියන්නේ මෙතන දැන් ඉන්නවනේ දැන් එක එක වාදීන් ඉන්නවනේ දැන් මේත් ඇවිල්ලා දෘෂ්ටි තමයි. ඒතර මේගොල්ලෝ අසඤ්ඤයි. මේක මේ සංඥාවක් නැහැ කියනා වගේ. ඊළඟට ඒකේ තියෙන ඕන 8 ඕන ලකුණු කරගන්න. ඒක කියන්නේ පළවෙනි එක ඉන්නේ ආත්මේ රූප ඇත්තේ වෙයි මරණින් මත්තේ නිට්ටය වෙයි. ඒ ආත්මය අසඤ්ඤයි පනවති. ඔන්න ඒගොල්ලෝ පනවනවා. ආත්මය කියලා කියන්නේ රූපේ තියෙන එකක්. මරණින් මත්තේ එක නිට්ටයයි. ඔන්න ඒ විදිහට කියලා ඒ ආත්මය අසඤ්ඤයි. ඒ කියන්නේ සංඥා විරහිතයි කියලා කියන ඔන්න පළවෙනි එක. දෙවෙනියට කියනවා ආත්මේ රූප නැත්තේ වෙයි කියලා. ඔන්න එතන ඩොට් තුනක් තියෙන්නේ. ඊටු ටික අපි සම්පූර්ණ කරගන්න ඕනේ. කලින් එකේ කිව්වේ ආත්මේ රූප ඇත්තේ වෙයි කියලා. දෙවෙනි එකේ කියන ආත්මේ රූප නැත්තේ වෙයි. ආත්මේ රූපයක් නැහැ. මරණින් මත්තේ නිට්ටය වෙයි. ඒ ආත්මය අසඤ්ඤයි කියලා කියනවා. ඊළඟට තුන්වෙනි එකේ රූප ඇත්තේද රූප නැත්තේද වෙයි. එතනද කියනවා රූප තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඊළඟට කියනවා නොම රූප ඇත්තේ නොද රූප නැත්තේ. ඊළඟ කියනවා ආත්මය අනන්තවත් වෙයි මරණින් මත්තේ නිට්ටය වෙයි. ඊළඟට කියනවා ආත්මය අනන්තවත් වෙයි මරණින් මත්තේ නිට්ටය වෙයි. ඊළඟට ආත්මය අනන්තවත්ද අන්තවත්ද දෙකම. එකකට කියනවා අන්තවත් කියලා අනන්තකේ අනන්තවත් කියලා. ඊළඟට මරණින් මත්තේ කියලා ඔන්න ඔය ආකාරයට 8 ආකාරයට මේකලම් කියන්නේ මේක ඒ ආත්මය අසඤ්ඤයි. ඒ කියන්නේ සංඥාවක් නැහැ කියලා කියන එකට තමයි ඔය අෂ්ටාකාරයට මේ ඔක්කොම අපිට අදාළ නැහැ. මේ ඔක්කොම මේ ශාසනයෙන් බාහිර පිට අයගේ දෘෂ්ටි. ඊළඟට ඒ විදිහටම තියෙනවා අන්තිම එකේ අෂ්ට නේව සංඥා කියන අයගේ අර විදිහටම අර ආත්මේ ඒකේ පළවෙනි එකේ තියෙන අර විදිහමයි. ආත්මේ රූපවත් වේ මරණින් මත නිට්ටය වේ ඒ නේව සංඥා නාසන්නේ පවතී. ඒතර ඒකේ වෙනස මේකේ කලින් එකේ වෙනස කලින් එකේ අසඤ්ඤ කියලා කියන්නේ සංඥා විරහිත බව. මෙතන නේව සංඥා නාසඤ්ඤා කියලා කියන්නේ සංඥා ඇත්තෙත් නැත්තෙත් වගේ. අපි කියන්නේ නේව සංඥා නාසඤ්ඤා අරූපාවචර හතරෙනි මේ බ්‍රහ්ම ලෝකේ කිව්වා වගේ මෙතන තියෙන්නේ ඇත්තෙත් නැත්තෙත් කියලා. ඔන්න දැන් අර ඒගොල්ලන් දක්වපු දෘෂ්ටිය තමයි ඔය තියෙන්නේ. ඔතනින් අපි අවසන් කරනවා අෂ්ටක. ඊළඟ අපි යනවා නවක. නවක තියෙනවා 9ක්. ඒකේ පළවෙනි එක 1006 නව ආඝාත වස්තු. ඒක අපි දන්නවනේ. නව ආඝාත වස්තුව කියලා කියන්නේ ආඝාතය කියලා කියන්නේ පටිඝය, ක්‍රෝධය කියන එක. එතකොට මට අනර්ථයක් කළේ. දැන් ඔන්න කෙලින්ම මාව අරගෙන මම හිතනවා මම කියලා කෙනෙක් අරගෙන මට කවුරු කෙනෙක් අනර්ථයක් මට වැරදි වැඩක් කරා කියලා ආඝාතයක් උපදිනවා මුලින්ම. ඊට පස්සේ මට අනර්ථයක් කෙරෙයි කියලා කියන අනාගතේ මේ පුද්ගලයා දැන් මට කරනවා අනාගතෙත් මට අනාගතේ මුලින්ම එන්නේ මට අනර්ථයක් කළේ කියලා. අතීතයෙන් මට ඉස්සර මෙයා මට නරක වැඩක් කරා. මට අනර්ථයක් කෙරෙයි කියලා අනාගතයෙන් හිතනවා. ඊළඟට එනවා මට අනර්ථයක් කරන්නේ කියලා වර්තමානයෙන් හිතනවා. ඒතර අතීත අනාගත වර්තමාන තුනෙන් හිතනවා මේ පුද්ගලයා මට අනර්ථ කරනවා තුන් ආකාර. ඒකම මගේ ප්‍රියමනාපයට මට ප්‍රියමනාප මගේ දරුවෝ වෙන්න පුළුවන්, මගේ දෙමව්පිය වෙන්න පුළුවන්, මගේ ඥාතින් වෙන්න පුළුවන්. එයාට මේ පුද්ගලයා අනර්ථයක් කළේය. අනර්ථයක් කෙරෙයි. අනර්ථයක් කරන්නේයි කියලා අතීත අනාගත වර්තමාන තුනෙන් හිතනවා. ඔන්න 6යි. ඊට මගේ අප්‍රියට දැන් අපි කැමති නෑනේ. සාමාන්‍ය අපි කියලා කියන්නේ සාමාන්‍යව කැමති නෑ අප්‍රිය. Tamanට ප්‍රිය නැති කෙනෙක්ට තව කෙනෙක් උදව් උපකාර කරනවට කැමති නෑ. දැන් මම අප්‍රිය නම් මම කැමති නෑ මම අප්‍රිය කෙනාට තව කෙනෙක් උදව් කරනවා. අන්න එතකොට එයා හිතනවා මගේ අප්‍රියයට අමනාපයට අර්ථයක් කළේ. අන්න එයාට හොඳ වැඩක් කරලා දුන්නා. ඒ නිසා තරහක් ඇති කරගන්නවා. අර්ථයක් කෙරෙයි. අර්ථයක් කරන්නේ යයි අතීත අනාගත වර්තමාන තුනෙම හිතලා ඔන්න නව විදිහකට මම මගේ ප්‍රියා මගේ අප්‍රියා කියලා තුන් දෙනෙක් කෙරේ තුන් ආකාරයට අතීත අනාගත වර්තමාන විදිහට නව ආකාරයට ආඝාතය ඇති කරන එකට තමයි නව ආඝාත වස්තු කියලා කියන්නේ. ඊළඟට නව පුරුෂ මලයෝ. පුරුෂ මල කියලා කියන්නේ මල කියලා කියන්නේ පුරුෂයෝ කරප කියන්නේ මල වඳිනවා කියලා. ඒ වගේ පුරුෂ මල කියලා කියන්නේ කිලුට කරන දේවල්. පුරුෂයන්ව කිලුට කරන දේවල් 9ක් තියෙනවලු. මොනවද ඒ? ක්‍රෝධය, මකු බව, ඊර්ෂ්‍යාව, මාත්සර්ය කියලා කියන්නේ මසුරු බව. මකු බව කියලා කියන්නේ ගුණ මැකීම. අපි කලින් කිව්වා. මායාව කියලා කියන්නේ තමන්ගේ ගාව වැරදි තියාගෙන හඟවනවා අනිත් අයට මගේ බොහොම මං හොඳ කෙනෙක් කියලා හඟවනවා. ඒක මායාව. සට බව කියලා කියන්නේ කපටි බව. ඊළඟට මුෂාවාදය.
බොරු කීම, පාපෙච්චතා, මිත්‍යා දෘෂ්ටි. ඔන්න ඔය ආකාරයට මෙතන මිත්‍යා දෘෂ්ටි කියලා ගන්න ගොඩක් වෙලාවට දසාකාර මිත්‍යා දෘෂ්ටි. එතන මෙන්න මේ වලින් මේවයි මේකෙන් පෙන්눔 කරන්නේ කෙනෙක්ව කිල්ටු කරනවා මල බදිනවා කියලා කියන්නේ. දැන් ක්‍රෝධ ගත්තාම කෙනෙක්ගේ ඒක මලයක්, පුරුෂයෙක්ට මලයක් ක්‍රෝධේ. ඊර්ෂ්‍යා කරන කෙනෙක්ට මිනිස්සු ආස නැහැ. ඊළඟට මසුරෙකුට මිනිස්සු ආස නැහැ. බොරු කියන මිනිහට මිනිස්සු ආස නැහැ. හොඳ කෙනෙක්. ඊළඟට පාපිච්චයන් ආශ්‍රය කරනට කැමති නැහැ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකෙක්ට හරියට සම්‍යක් දෘෂ්ටි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ අදහස් එක්ක ගැලපෙන්නේ නැහැ. එයාට ඒ මොකද හේතුව? එයා විසින් මේ මිත්‍යා දෘෂ්ටියෙන් එයාව මලයකට ඒ කියන්නේ අපවිත්‍ර කරනවා. ඔන්න නව ආකාර පුරුෂ මල. ඊළඟට නවවිධ මානය. නවවිධ මානය කියලා කියන්නේ මෙතන අපි කලින් ඉගෙන ගත්ත මානය ගැන ඉගෙන ගන්න අපි ඒකකයකදී ඉගෙන ගත්ත මානය මේකෙදි කරන්නේ නව ආකාරයට අර සදිස අපි දන්නවා මාන තුනක් තියෙනවා. සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන. සෙය්‍ය මාන කියලා කියන්නේ මට වඩා එයා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. සදිස මාන කියලා කියන්නේ මාහා සමානයි කියලා. හීන මාන කියන්නේ මම එයාට වඩා පහත් කියලා හීන මානයක් ඇති කරගන්නවා. එතන මෙතනදී කම්පෙයාර් කරනවා. ඒ කියන්නේ මේ බලනවා තව ආයත් එක්ක මම ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨමි. ඔන්න ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ ඉතින් සමාජයේ විසින් පිළිගත්තා කියනකො මේ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් කියලා. ඒ පුද්ගලයාත් එක්ක මේව කළා හිතනවා, මනලා හිතනවා, එයාත් එක්ක මනලා හිතනවා මම එයාට වඩා ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ හිතනවා මම ශ්‍රේෂ්ඨයා හා සමානයි කියලා. ඊට පස්සේ හිතනවා මම ශ්‍රේෂ්ඨයාට වඩා හීනයි කියලා. අන්න බලන්න. දැන් ඕක ඇති වෙන්න පුළුවන් අපිටත් ඇති වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ කෙනෙක්ට ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට එනවා මම සදුසයට කියලා සමානයට. මම සමානයට මාත් එක්ක සමාන අය අතරේ මම ශ්‍රේෂ්ඨයි. මම සමාන අය හා සමානයි. මම සමානයට වඩා හීනමානයි. හීනයි කියලා මානයක් ඇති වෙනවා. ඔය ඔක්කොම මානේ කොටස්. ඊළඟට මම හීනයට කියලා කියන්නේ මට හීන කියලා සමාජයේදී සම්මතයක් තියෙන හීන කෙනාට වඩා මම ශ්‍රේෂ්ඨයි. හීන කෙනා හා මම සමානයි. හීනයට වඩා මම හීනයි. ඔන්න ඔය විදිහට නවවිධ මානය ඇති කර ගන්නවා. ඒ ඔක්කොම කෙලෙස්. ඊළඟට 1009 එතන තියෙන්නේ තෘෂ්ණා මූලක ධර්මය. ඔන්න එතන ටිකක් ලස්සනයි මේ කොහොමද මේ තෘෂ්ණාව ඉදිරියට යන්නේ කියලා මෙතන ලස්සනට නව ආකාරයට පෙන්නලා දෙනවා පියවරෙන් පියවරට. ඔන්න බලන්න ඒකේ තියෙනවා නව තෘෂ්ණා මූලක කියන්නේ තෘෂ්ණාව මුල් වෙලා මූලක කියන්නේ ඒකයි. මුල් වෙලා තෘෂ්ණාව මුල් වෙලා කොහොම 1009 නව තෘෂ්ණා මූලික කියලා කියන්නේ දැන් ඔන්න මුලින්ම මොකද මුලින්ම තෘෂ්ණාව නිසා ඔන්න රූපයක් අරමුණක් අල්ලනවා. ගිහලා රූපයක් අරගෙන තෘෂ්ණාව නිසා අල්ලනවා. ඇටලුවාට පස්සේ ඒ අරමුණ හොයනවා. දැන් මොකක් හරි දෙයක් දැකලා ඒක ගැන ආසාවක් ඇතිලා ඒක හොයනවා. ඔන්න දෙවෙනි එක. ඊළඟට ඒක ගැන පරිේෂණ කරනවා. කොහෙද මේක තියෙන්නේ? කොහොමද මේක ගන්නෙ? කාගෙන්ද මේක ගන්නෙ? ඒ විදිහට. ඊළඟට ඒකෙන් ලැබෙන ලාභය ගැන හිතනවා. මට මේක ගත්තොත් හොඳයි. මේකෙන් මට මේ වාසි තියෙනවා. ඊට පස්සේ ඒක විසින් මෙහෙවනවා තෘෂ්ණා දෘෂ්ටිය විනිශ්චයකට එනවා. මේක ගන්න ඕනේ කියලා. මේ කොහොමද මේ කලින් පටන් ගත්තේ තෘෂ්ණාවෙන්. මේක ටික තෘෂ්ණාව දලුලාගෙන එනවා. අපිට ඉතින් මේක මේ අදාළ කරගන්න පුළුවන් ඕනෑම වස්තුවකට ඕනම පුද්ගලෙක් කෙරෙහි. ඊළඟට විනිශ්චයක් ඇති කරගන්නවා මේක නම් හොඳම හොඳයි කියලා. ඊට පස්සේ ඒ කෙරෙහි ඡන්ද රාගයක් ඇති කරගන්න. ඡන්ද රාගයක් ඇති කරගෙන මේක දැන් තාම එයාගේ නෙමෙයි මේක මමය මාගේ යන අධ්‍යාවසනය කියලා අජ්ජේ පාලියෙන් කියන්නේ අජ්ජේස නම් ඒ කියන්නේ අජ්ජේ කියලා කියන්නේ නිකන් ආධ්‍යාත්මික කියලා වගේ මම මේක මට අයිති කරගන්න ඕනේ මේක අනික් කෙනෙක්ට නෙමෙයි මට අයිති කරගන්න ඕනේ කියලා අධ්‍යයනල ඊට පස්සේ තෘෂ්ණා දෘෂ්ටියක් බාටපත් කරගෙන දැක්මක් ඒ කියන්නේ අපි දන්නේ තණ්හා මාන දිට්ඨි වලින් තෘෂ්ණාව දෘෂ්ටියක් දෙනවා උපාදාන ඔන්න තෘෂ්ණා දෘෂ්ටි දෙක එකතු තමයි උපාදාන ඒක දැඩි ලෙස අල්ල ගන්නවා අල්ලගෙන පරිග්‍රහණය කරලා ඔන්න දැන් මේ දැන් මුලින් තෘෂ්ණාවෙක් ඇතිවෙච්ච දේ හොඳටම අල්ලගෙන තද කරගෙන මේක දැන් කාටවත් දෙන්නේ මේක මගේමයි කියලා ආරක්ෂා කරනවා. අපිට ඉතින් මේක හිතන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේ අපිටත් මේ වගේ දේවල් වෙනවා. ඊළඟට පරිග්‍රහණය කරපු දේ කෙරෙහි මසුරු බවක් ඇති වෙනවා. දැන් මේක කැමති නෑ අනිත් අය අල්ලනවට. දැන් මේක අනිත් අය මගෙන් මම විතරයි මේක පරිහරණය කරන අනිත් අයට පේන්නේ නැති මේක හංගලා තියාගන්න. ඊට පස්සේ ඒ මසුරුකම මේ වර්ධනය වෙලා ඒක මම නැති වෙලාවට මේක වෙන කවුරු ගණිත දන්නේ නැහැ කියලා ඒකට ආරක්ෂක විධිවිධාන යොදනවා. ඒකට විවිධාකාර විදිහේ මේ ආරක්ෂා යොදනවා. මේක වස්තුවක් වෙන්නත් පුළුවන් පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඊළඟට ආරක්ෂාව හේතු කරගෙන දඬු ගැනීම ඔන්න. දැන් අපි කියමු ඒ වස්තුව ආරක්ෂා කරගන්න දඬු ගන්නවා අවි ගන්නවා කලහ කරනවා. දැන් අපි කියමුකෝ අපිට ඒ වස්තුව
කෙරෙහි තව කෙනෙක් ආසාවක් ආදරයක් ඇති වෙලා ඒක මගෙන් ගන්න ආවොත් මම එයත් එක දඬු අරගෙන අවි අරගෙන කලහ කරගෙන විවාදයකට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න මොකද කරන්නේ තෝ යන බස කියලා ඒ භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පිසුනාබත් ඒක මූලික වෙනවා. පිසුනාබස් මුසාබස් යන ඒවටත් ඒක මූලික වෙනවා. ඒ විදිහට නොයෙක් ලාමක අකුසල ධර්මයට දැන් බලන්න අර තව නව තෘෂ්ණා මූලික කියලා කියන්නේ මේක හරි ලස්සන තැන මේ තෘෂ්ණාව විසින් කොහොමද කෙනෙක්ව අකුසල සිත් වලට අපි දන්නනේ ලෝභ සිත් 8යි ද්වේෂ සිත් 2යි මෝහ සිත් 2යි කියලා අකුසල සිත් 12ක් තියෙනවනේ අපි ඉගෙනගෙන අපි ධර්මයේදී. එතකොට ඒ අකුසල සිත් වලට මේකේ මොකද කරන්නේ අපිව යොමු කරනවා මේ තෘෂ්ණාව විසින්. එතකොට නිස්සංක මහත්මිය මොනවා හරි අහන්න තියනවද? ඔබතුමියගේ හෑන්ඩ් රේස් කියලා තියෙනවා? නෑ වැරදීමක් මහත්මයා. හොඳයි තෙරුවන් සරණයි. හරි. එතකොට ඔය ආකාරයට ඔන්න නව තෘෂ්ණා මූලික ධර්මයේ ඒ විදිහට පැහැදිලි කරලා තිනවා. ඔන්න ඊළඟට එනවා ඒ කියන්නේ දැන් අපි 9 තියෙනවා ඔක්කොම 9ක්. ඒ 9න් දැන් අපි 4ක් කරලා ඉවරයි. මොනවද 4? අපි කරේ නව ආඝාත වස්තු, නව පුරුෂ මලයෝ, නවවිධ මානයෝ. ඊළඟට තෘෂ්ණා මූලික ධර්ම 4ක් කරා. දැන් 5 ඉඳලා 5 6 7 8 9 කියන ඒවා එකම විදිහට යන්නේ. එකක් පැහැදිලි කරලා තියෙනවා. ඒ එකේ විදිහට තමයි අනිත් ඒවා ඔක්කොම වෙනස් වෙන්නේ. වචනේ විතරයි වෙනස් වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න පළවෙනි එක බලමු. නව ඉංජිත්‍යෝ කවරේදයත් මේ මෙතන මේ මාන්නෙන් ඇති වෙන දෙයක් තමයි මෙතන මේ කියන්නේ. තණ්හා මාන දිට්ඨි වලින් ඔය ඔක්කොම ඇති වෙන දෙයක් තමයි කිව්වොත් මෙතන ඔන්න පළවෙනි එක තියෙනවා නව ඉංජිත්‍ය කියලා නව ආකාරයට ඇති වෙනවා. වෙමි කියලා. ඔන්න මම වෙමි කියලා යම්කිසි ඉංජිත්‍ය කියලා කියන්නේ නිකන් හිතේ ඇති වෙනවා නිකන් සංකල්පයක්. මම වෙමි. ඊළඟට ආයි මම වෙමි කියලා හිතෙනවා. වෙමි කියලා කියන්නේ යම්කිසි එහෙම තියෙනවා. ඊළඟට මම වෙමි. ඊළඟට මේ මම වෙමි. ඔන්න තුන්වෙනි එක. මේ මම වෙමි. ඊළඟට වන්නෙමි. ඊළඟට මේ මම රූපී වන්නෙමි. ඊළඟට මම එහෙම නැත්නම් මම අරූපී වන්නෙමි. එහෙම නැත්නම් මම සංඤී වන්නෙමි. ඒ කියන්නේ රූපී වන්නෙමි කියලා කියන්නේ රූප ලෝකේ. අරූපී. ඊප සංඤී. එහෙම නැත්නම් අසංඤී වන්නේ. නේව සංඥා වන්නේ කියලා ඔය ආකාරයට නව ආකාරයට ඉංජිත්‍යයක් නව ඉංජිත්‍යයක් ඇති කර ගන්නවා මේ මම කියන්නේ දැන් මේකට හේතුව ඇත්තම කියන්නේ මේ හේතුඵල ධම නොදන්නා කම නිසා ඒ කෙලෙසයක් ඇති කර ගන්නවා මෙන්න මෙහෙම වෙමි මම වෙමි ඒ විදිහට රූපී වෙමි මේක රූපයක් තියෙනවා කියලා හිතනවා ආය කියන රූපයක් අරූපී කියලා හිතනවා සංඥා තියෙනවා කියලා හිතනවා අසංඥා කියලා හිතනවා නේව සංඥා අසංඥා කියලා හිතනවා ඔන්න ඔය ආකාරයටම ඒකම නව මංජිත්‍යෝ නව එන්දිත්‍යෝ නව පපංජත්‍යෝ නව සංකතයෝ කියලා අර නව ඉංජිත්‍යෝම ඒ නව ආකාරයට ඒ කොහොමද හිතන්නේ පළවෙනි එකේ කිව්ව උදාහරණයක් මම පෙන්නන්න නව ඉංජිත්‍යකේ පළවෙනි එක කිව්වනේ වෙමි කියන ඒක ඒතර මේකේ මංජිත්‍ය එකේ වෙන්නේ ඒකෙත් වෙමි අර ඒ අරකේ කියපු කරුණු 9ම මංජිත්‍ය වශයෙන් කරුණු 9යි එන්දිත්‍ය වශයෙන් කරුණු 9යි නව පපංජ වශයෙන් 9යි නව සංකතය වශයෙන් 9යි. ඒතර සංකත කියන වචන අපි දන්නවනේ. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඒවගේ නව සංකතය කියලා කියනවා. ඒ ආකාරයට මම මේ කිය ඔන්න ඔයකට නව විදිහට නම් කිසි මාන්නයක් මැනීමක් දෘෂ්ටියක් ඇති කර ගන්නවා. ඒක තමයි මේ නව ආකාරයේ අන්තිම වශයෙන් ප්‍රකාශ කරේ. ඊළඟට අපි යනවා දස ආකාරයට. දස ආකාරයට ගියාම ඒකේ තියෙනවා 10 7ක්. පළවෙනි එක දස කෙලෙස වස්තු. දස කෙලෙස වස්තු කියන එක අපි දන්නවා. දැන් අර කලින් කියපු ටිකම තමයි අපි 8 තිබ්බ ඕකමයි. 8 දෙකක් අහිමි වුණා. අහිරිකයි අනොප්තත්තයි. දැන් මේක මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්න බලන්න. පළවෙනි දස කෙලෙස වස්තුව තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි. විචිකිච්ඡා, තීන, අර ස්ථානීය කියලා කියන්නේ තීන කියන එකට. තීන, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනොප්තත්ත. ඔන්න දස කෙලෙස වස්තු. ඔය 10 තමයි ඇත්තටම කිව්වොත් එimhe ඔය 10 තමයි මේ ඇත්තටම මේ විග්‍රහ කරලා 1500කට වැඩි කරලා පෙන්ලාම දීලා තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි එක දස ආඝාත වස්තු. එතන තියෙන්නේ නවාඝාත වස්තු වල කීප දෙම තමයි. එකක් වැඩි වෙනවා. අර මට අනර්ථයක් කරේ අතීතයේ කරා කියලා අපි නවාඝාත වස්තු වල කරේ. ඒකම තමයි මෙතන තියෙන්නේ. ඒ නමයට එකක් එකතු වෙනවා. ඒ මොකද්ද? අස්ථානයේදී ආඝාතය උපදී. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අද අපි වැඩකට යන්න ඉන්නකොට ඔන්න මහා වැස්සක් වහිනවා. එහෙම නැත්නම් අපිව මොකක් හරි අපි නොසිතූ දෙයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම්
බඩුවක් අපේ ඇඟට පෙරලෙනවා. ඒතර ඒක ඒ වගේ දෙයකදී අස්ථානයේදී ඒ අස්ථානයේදී ආගත ඒ කියන්නේ ඒක අපි ඇත්තටම කිව්වොත් මේක පුද්ගලයෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. අන්න පුද්ගලයෙක් සම්බන්ධ වෙන්නේ නැතුව ඇති වෙන ආඝාතයට අපි කියනවා අස්ථානීය ආඝාතය කියලා. අන්න අර 9ට අර එකක් එකතු වෙලා තමයි මේ දස ආඝාත වස්තු හැදෙන්නේ. ඊළඟට දස අකුසල කර්මපතය. ඒක නම් අපි දන්නවා. අපි හොඳටම දන්නවා මේක. අපි දැන් කලින් කතා වුණා කාය දුස්චරිත, මනෝ දුස්චරිත, වාග් දුස්චරිත කියලා. එතන මෙතන මනෝ ඒවත් එනවා. මොනවද අපි බලමු. ප්‍රාණවදය, අදත්තා දානය, කාමීත්‍යාචාරය කියන තුන ඇවිල්ලා අකුසල කර්මපත වලින් ඒ කයින් සිදුවෙන ඒවා. අකුසල කර්මපත. මුසාවාදා, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාප කියලා කියන වචනෙන් වෙන කර්මපත. අවිද්‍යා ව්‍යාපාද. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය කියනවා. ලෝභයේම හිතින් ඇති වෙන අවස්ථාව. ව්‍යාපාදේ තරහ හිතින් ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ ආකාරයට මේ අකුසල කර්මපත කියන එකත් මම හිතනවා දන්නව ඇති කියලා. කර්මය කියලා එකක් තියෙනවා, කර්මපතය කියලා එකක් තියෙනවා. දැන් අපි කරන සමහර ක්‍රියා අපි දවස පුරා අකුසල් කරනවා. හැබැයි ඒ සියල්ලම කර්මපත වෙන්නේ නැහැ. කර්මපතයක් වෙන්නේ මෙන්න මේ 10ට පුළුවන් අපිව නිරයට අරන් යන්න. ඔන්න ඕක මතක තියාගන්න. අපි හිතුවොත් මේක දැන් පොඩි කියලා හිතන්න එපා. අපි ගමුකෝ සම්ප්‍රප්පලාපේ. සම්ප්‍රප්පලාපේ කියන අකුසලයේ විසින් කර්මපතයක් වෙලා මොකද ඒක කර්මයක් වෙනවා, කර්මපතයකුත් වෙනවා. කර්මපතය කියලා කියන්නේ එයාට පුළුවන් මොනවද ප්‍රතිසන්දි විපාකයි ප්‍රවෘත්ති විපාකයි දෙකම ලබා දෙන්න. ඔන්න මතක තියාගන්න. දැන් සමහර කර්ම ගොඩක් වෙලාවට ඒව ප්‍රතිසන්දි දෙන්න තරම් ශක්තියක් නැහැ. ඒව ගොඩක් වෙලාවට වෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනට පස්සේ ඒකේ විපාකෙ දෙන්නේ. නමුත් මේවා නම් අනිවාර්යෙන් මේ ප්‍රාණවාදයක් මතක් වුණොත් එහෙම මරණ වෙලාවට ඒ ප්‍රාණවාදී අකුසල කර්මයේ ආවන ඒ කර්මපතක් කියලා අපි කියලා කෙලින්ම නිරේ උපදින්න පුළුවන්. එතකොට බොහොම මේ බලගතු මේ දෙයක් තමයි අකුසල කර්මපත කියන ඒවා. ඊළඟට දස සංයෝජන. අපි ඒක කලින් කතා කරා. ඒ 10 කාමරාග, පටිඝ සංයෝජන, මාන, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඉස්සා, මච්චරිය, අවිද්‍යාව. දැන් මෙතන පොඩ්ඩක් බලන්න. මෙතන අර කාමරාග, පටිඝ කියලා රූපරාග, අරූපරාග කියලා අපි ගත්ත ඒවා අභිධර්මයේදී මෙතන පොඩි වෙනසක් තියෙනවා. භවරාග කියලා අරන් තියෙනවා. ඊළඟට මෙතන අලුතෙන් එකතු වෙලා තියෙනවා ඉස්සා මච්චරිය කියන එක. මෙතන මාන්නය මෙතන නැහැ. ඉතින් ඒ වගේ පොඩි වෙනසක් තියෙනවා. ඒ මොකද සූත්‍රාන්තයේ අභිධර්මයේ වෙනස් ආකාරයට ඔක හොඳට පැහැදිලි කරලා තියෙනවා. බැලුවොත් එහෙම අර අභිධර්ම භාවනා නැත්නම් විදර්ශනා භාවනා කියලා පොත් දෙකක් තියෙනවානේ අපේ මේ නායින අරිදම මහා නායක ස්වාමීන් වහන්සේගේ. අන්නේ පොත අරන් බලන්න එතන පැහැදිලි කරලා තියෙනවා ඔය සංයෝජන දෙය ආකාරයකට. ඉතින් ඒක නිසා ඕකේ ඒකයි නැත්නම් දැන් මෙතන තියෙනවා වීර්ෂ්‍යාවයි මේ මසුරුකමයි ඇවිල්ලා. අනිත් ඒවා නම් සමානයි. ඊළඟට භවරාගය කියලා නම් තියෙන රූපරාග රූපරාග එකතු කරලා. අතට මේකේ උද්දච්චයත් නැහැ. මේකේ නෑ කාමරාග නෑ. තිරුවන් සරණයි උද්දච්චය නැහැ, මානෙ තියෙනවා. ඔව් සාමාන්‍ය හරි සමාන හරි මාන්නේ තියෙනවා උද්දච්චය නැහැ. ඔව්. එතකොට ඒ විදිහට ඒ වෙනස් ආකාරයට තියෙනවා. ඉතින් ඒක දස සංයෝජන හැට කරලා තියෙන දැන් මේක විභාගයට ඇහුවොත් එimhe දස සංයෝජන කියන්න කියලා මෙතෙන්දී ලියන්න වෙන්නේ මේ ආකාරයට. ඒක මතක තියාගන්න පොඩ්ඩක්. මෙතනදී තියෙන ආකාරය. ඊළඟට දස මිත්‍යත්වය. මිත්‍යත්වය කියලා කියන්නේ බොහොම පිංස මතක් කරාට ඊළඟට දස මිත්‍යත්වය. මිත්‍යත්වය කියලා කියන්නේ මෙතන අර කලින් අපි කියපු මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප කියන අටම තමා. ඒකට දෙකක් එකතු වෙලා තියෙනවා. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වාය, මිත්‍යා සති, මිත්‍යා සමාධි ඇවිල්ලා මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති. අපි දන්නවානේ දැන් සම්මා ඥාන දැන් අපි දන්නවා ආර්යශ්‍රක මාර්ගයේ අන්තිමටම සම්මා සමාධියට ඇවිල්ලා ඊට පස්සේ එනවා සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා. ඒ කියන්නේ මාර්ගය, මාර්ගඵල ඒ මිදීම කියන එක. එතකොට ඒ වගේ මෙතන ඒකේ විරුද්ධ පැත්ත තියෙනවා. මෙතන මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති කියලා දස ආකාරයට මිච්ඡත්වය. මිච්ඡත් එක්කන වැරදි ආකාරයෙන් පෙන්ලා තියෙනවා. ඊළඟට එනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටි. ඒක අපි දන්නවා මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේම දැන් අපි දන්නවා ලෞකික සම්මාදිට්ඨි, ලෝකෝත්තර සම්මාදිට්ඨි කියන එකේ ලෞකික සම්මාදිට්ඨි තමයි මේකේ විරුද්ධ පැත්ත. ඒකේ කියන්නේ දුන් දේ විපාකයට අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති හුතං කියලා අපි කියන්නේ. ලෞකික සම්මාදිට්ඨිය. දැන් මෙතනදී අපි පළවෙනි වසරේ දෙක ඉගෙන ගත්තා. මෙතනදී කියන්නේ දුන් දේ විපාක නැත. නත්ති කියලා මෙතන එන්නේ. පුදන ලේ දේ විපාක නැත. ඊළඟට සුඛ දුක්ඛ කියන කර්මවල ඵල විපාක නැත. මෙලවක් නැත. පරලොවක් නැත. මව නැත.
මෙතන මව නැත පියාද කියන්නේ ඇත්තටම මවට සැලකීමෙන් විපාකයක් නැහැ කියන එක තමයි. පියා නැත. ඔන්නෝම දසාකාරයට එන දසවස්තුක මිත්‍යා දෘෂ්ටි තමයි ওই 10කට පැහැදිලි කරලා තියෙන්නේ. ඊට අවසානයක දසවස්තුක අන්තර්ග්‍රාහික දෘෂ්ටි කියලා කියන්නේ එතන දස අන්ත මෙතන පැහැදිලි කරන නිකන් මේ අර දෘෂ්ටි දසාකාරයකටම මේ පෙන්ලා තියෙනවා එක එක අන්තවලට. දැන් තථාගතයන් වහන්සේගේ බුදුදහම ඒකේ අන්තයක් නැහැ. ඒක කාමසුකල්ලිකානුയോഗයට ගිහිල්ලත් නැහැ. අත්තකුල මතනුയോഗයට ගිහිල්ලත් නැහැ. ශාස්ත්‍රව ඇත කියලාත් නැහැ. නැත කියලාත් නැහැ. අපි කියන ඇත්තෙත් නැහැ. දැන් අර කෙනෙක් මිය පරලෝ ගියාන් පස්සේ ඒ පුද්ගලයා කියලා කියන්නෙත් නැහැ. ඒ පුද්ගලයා නෙවෙයි කියන්නෙත් නැහැ. මොකද හේතුව ඒ ස්කන්ධ පරම්පරාව තමයි දෙකටම යන්නේ. ඉතින් ඒක නිසා මෙතනදී තියෙනවා ඔන්න පළවෙනි කියනවා ඔය 10 ශාස්ත්‍රවතයි. ශාස්ත්‍රවතයි කියලා කියන්නේ ඇත කියන එක. මෙතන ලෝකය. මේ ලෝකය කියන මෙතනදී කියන්නේ ඒ දෘෂ්ටිය තමයි මේ ලෝකේ ශාස්ත්‍රවතයි කියන. ආයි කියනවා අශාස්ත්‍රවතයි කියනවා. ඊළඟට කියනවා ලෝකේ අන්තවත් කියලා. ඊට පස්සේ ලෝකේ අනන්තවත් කියනවා. මෙන්න මෙතන පොඩ්ඩක් මම බැලුවා රේරුකාණ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා මේ අන්තවත් අනන්තවත් කියන එකට පොඩි පැහැදිලි කිරීමක්. සමහර අය ඉන්නවලු කසින භාවනා කරන. ඒගොල්ලන් දැන් කසින භාවනාව අපි දන්නවනේ මුලින්ම ගන්නේ අර මොකද උපචාර උග්ඝා නිමිත්ත අරගන්නවනේ. ඊට පස්සේ ප්‍රතිභාග නිමිත්ත එන්නේ. දැන් ඒගොල්ලන් එතකොට හිතනවලු දැන් අර උග්ඝා නිමිත්තදී එනවනේ පොඩි තැනකනේ ඒගොල්ලෝ අර බලන්නේ උග්ඝා නිමිත්ත අරගෙන බලනකොට අර මුලින්ම කසින මණ්ඩලය දිහා බලන්නේ කරන්නේ. එතකොට එතන ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ කසින මණ්ඩලය වගේ නැත්නම් මේ පුංචි වට්ටියක් වගේ තමයි කියලා මේකේ මේ සත්‍යයේ පැවැත්ම. එතන අන්තයක් කියලා කියන්නේ අන්තවත් කියලා කියන්නේ එතන කෙලවරක් ඇති කියලා. ඒ කියන්නේ දැන් අර වට්ටියක් කියලා ගත්ත අපි ගන්න කසින මණ්ඩලේ නෑ සර් මේ කසින භාවනා කරනකොට අපිට ඒක මේ වැඩි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අඟල් 3ක් 4ක් ප්‍රදේශය ඊළඟට මුළු විශ්වය දක්වාම ඒක දීර්ඝ කරන්න පුළුවන් අනන්තව. ඔව් හරි මෑණි ඔබතුමී කියන එක හරි. දැන් මෙතන මේගොල්ලෝ ගන්නේ අර මේගොල්ලෝ ගන්නේ මෙතනදී ඒක වගේ කියලා උපමාවකට ගන්නේ කසින භාවනාව නෙමෙයි මෙන්න අසන්නේ. මේගොල්ලෝ ගන්නේ ඒ වට්ටිය වගේ ඔව් මේගොල්ලෝ ගන්නේ මේ ලෝකය මේ වගේ සීමාවක් තියෙනවා. ඔව් ඒක තමයි අන්තවත් කියලා ගන්නවා. ඊළඟට අර දැන් ඔබතුමී කියන වගේ දැන් මේක පතුරවන්න පුළුවන් නේ. දැන් ඔබතුමී කියන හරි. දැන් කසිනේ පතුරවන්න පුළුවන් නේ. ඒතර පතුරවනකොට ඒතකොටනේ අපි කියන්නේ ඒක අර මොනවද ඒකට කියන්නේ මේ ප්‍රතිභාග නිමිත්ත එහෙම අරගෙන කියලා ඊළඟ එවිට හිතනවා ඒගොල්ලෝ ලෝකේ අනන්තවත් කියනකොට මේක සීමාවක් නැහැ. පරිච්ඡේදයක් නැහැ. පරිච්ඡේදයක් කියලා කියන්නේ සීමාවක් නැහැ අනන්තවත් කියලා හිතනවා. ඔන්න දැක්කද ඒ ගත්ත උපමා දෙක මම මේ කිව්වේ. උපමා දෙකට ගත්තේ කසින මණ්ඩලය වගේ පුංචි කියලා හිතනවා ඔන්න එක කට්ටියක්. ලෝකේ අන්තවත් අන්තයක් තියෙනවා කියලා. මේ ලෝකය කියන එකේ අන්තයක් තියෙනවා කියලා. අනන්තය කියලා කියන්නේ මේකේ පතුරවන්න පුළුවන් ප්‍රදේශයේ සීමාවක් නැහැනේ. අනන්ත කියන්නේ ඒකයි. අන්න ඒ වගේ එක තියෙනවා රේරුකාණ ස්වාමීන් වහන්සේ පොත බලන්න ඒ විදිහ අදහසක් දීලා තියෙනවා. මේ අන්තවත් අනන්තවත් කියන එකේ. ඒ සීමාවක් ඇත ලෝකේ සීමාවක් නැත කියලා. නැත කියලා. හරි? හරි. ඒතර අර මේ මෑනියු කියන එක හරි අපි ඒකෙත් තියෙනවා පරිත්තා රම්මණයම කියලා අපි ඉගෙන ගත්තා. පරිත්ත කියලා කියන්නේ කෙටි ප්‍රමාණය. පරිත්ත ඊළඟට අතිමාන්තාරම්මන. අන්න එන්නේ ඒ වගේ. එතකොට ඒ පරිත්ත කියලා කියන්නේ කෙටි ඊළඟට අපි කියන පරිත්තාරම්මන තවත් විශාල ප්‍රදේශයකට පස්සට පතුරවන්න පුළුවන්. අන්න ඒ දෙක තමයි මෙතන පැහැදිලි කරලා තියෙන උපමාවක් වශයෙන්. පොඩ්ඩක් බලන්න ඒක. බොම් පිං මෑනියෝ ඊළඟට ජීවිය බ්‍රහ්මන අප්‍රමාණ. ඔව් ඊට අන්න අනිත්ක අප්‍රමාණ අන්න හරි. පරිත්ත අනිත්ක අප්‍රමාණ හරි. බොම් පිං. එතකොට අප්‍රමාණ කියන එකේ සීමාවක් නැහැ. හරියට හරි. සීමාවක් නැහැ. සීමාවක් නැහැ. ඊළඟට මේ ලෝකේ ජීවියෙක් කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට ඒකම තමයි ශරීරය කියන්නේ. ඊළඟට ජීවයේ අනික් එකේ ශරීරයේ අනික් එක. දැන් ඔන්න එක තැනකදී ඒගොල්ලෝ හිතනවා මේකේ ජීවයක් තියෙනවා අපි කියන්නේ ජීවිතේන්ද්‍රිය වගේ. ඒ ජීවිතේන්ද්‍රිය තියෙන එක තමයි ශරීරය. තවතනෙක් කියනවා මේ ජීවයේ අනික් එක. ජීවය කියන්නේ එකක්, ශරීරය කියන්නේ අනික් එකකුයි කියලා හිතනවා. හිතනවා සත්වතමේ මරණින් මතු වෙයි කියලා හිතනවා. නැත්නම් ඉතින් සත්‍ය මරණින් මතු නොවේ කියලා හිතනවා. දැන් බලන්නකො මේ එක එක මේ දෘෂ්ටිම තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඊළඟට සත්‍යතමේ මරණින් මතු වන්නේත් නොවන්නේත් වෙයි. ඊළඟට සත්‍යතමේ මරණින් මතු නොවේයි නොවන්නයි කියලා මෙතන දසවස්තු කියලා අරගෙන තියෙන්නේ ඇත්තටම දසවස්තුක අන්තග්‍රහ කියලා අනන් තියෙන්නේ. මේවම තමයි ඇත්තටම කිව්වොත් එමර 62ක් මිත්‍යා දෘෂ්ටි වලට යන්නේ. කියන්නේ දැන් මේවම තමයි මේ වලට ශාස්ත්‍රත වලට අපි දැන් ඊළඟට බලමු අපිට පෙනේ එක අන්තිමට ගියාම
මේ ශාස්ත්‍රවලට කීප දෙනෙක් ඉන්නවා. ওই විදිහට අර 62ක් අපි දන්නවනේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට තිබ්බ කියලා මිත්‍යා දෘෂ්ටි 62ක්. ඒ මිත්‍යා දෘෂ්ටි 62 ප්‍රධාන කරුණ වගේ තමයි මෙතන මේ තියෙන්නේ. ශාස්ත්‍රත කියලා කට්ටියක් ඉන්නවා, අශාස්ත්‍රත කියලා කට්ටියක් ඉන්නවා, අන්තවත් කියන කට්ටියක් ඉන්නවා, අනන්තවත් කියන කට්ටියක් ඉන්නවා. අන්න ඒ වගේ. හරි. එතකොට මේ 10 තමයි ඔන්න අපි දැන් අවසන් කරා. ඒක අපි එතකොට පොඩ්ඩක් මේක තියලා අපි යන් ඒකටම සම්බන්ධ පොඩ්ඩක් අපි යමුද අර බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන අන්තිම පිටුවට පොඩ්ඩක් මේකටම සම්බන්ධ නිසා අපි ඒක බලමු. අන්තිම පිටුවේ තියෙනවා මේකම අවසාන පිටුස පිටු අංක 275 තියෙනවා. 275 තියෙනවා. අවසානම ඡේදයේ මේ කුද්දකවත් විභංගයේ අන්තිමටම තියෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකට සම්බන්ධ නිසා මම ගත්තේ ඒක. එතකොට සම්බන්ධ කරගන්න පුළුවන් අපිට. තා පල්ලෙහාට පොඩ්ඩක්. ඒකෙදි දැන් අපි තථාගතයන් වහන්සේ බ්‍රහ්මජාල වෛයාකරණය දැන් වෛයාකරණ කියන එක ඉගෙන ගන්න. වෛයාකරණය කියලා කියන්නේ මේ අභිධර්ම කරුණු තමයි තියෙන්නේ. අපි දන්නවනේ නවාංග ශාස්ත්‍ර ශාසනේ. ඒකේ අභිධර්ම කරුණු තියෙන වෛයාකරණය. ඒවා ගාථා නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ බොහොම පිංස භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල වෛයාකරණය වදලා තිනොත් දෙසටක් දෘෂ්ටිගතව තියෙනවා කියලා. ඒ මොනවද? සතර ශාස්ත්‍රවාදය. ඔන්න බලන්න. දැන් අපි මෙතන කියපු ශාස්ත්‍රවාදයව හතරක් තියෙනවලු. ඒ වගේම අනු කොටස් හතරක් තියෙනවලු. සතර ඒකත්‍ය ශාස්ත්‍රිකවාදය. සතර අන්තානිතිකය. අන්න අර අපි කියපු අන්ත වලට ගත්ත අය වර්ග හතරක් ඉන්නලු. සතර අමරාවික්ෂපය. අමරාවික්ෂපය කියන එක අපි අහලා තිනවා. ඒගොල්ලෝ තමයි අර කෙලින් උත්තර දෙන්නේ. ඒගොල්ලෝ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අර අපි කියන්නේ වනලා උත්තර දෙනවා කියලා. ආන්න ඒ වගේ තමයි අමරාවික්ෂපය කියන්නේ. ආන්ද වගේ ලිස්සල යනවා. ආන්ද වගේ ලිස්සන. හරි බොහොම පිංනේ. ඊළඟට ආදිත්‍ය සමුප්පන්න ඇතියෝ දෙදෙනෙක් ඉන්නවලු. ඊළඟට සංඥාවාදීව අර අපි කලින් ඉගෙන ගත්ත සංඥාවාදීව සම්වාජාදීව 16ක් ඉන්නවලු. අසංඥාවාදීව 8 දෙනෙක් ඉන්නවලු. නේම සංඥාවාදීව 8 දෙනෙක් ඉන්නවලු. ඔන්න ඔහොම කියලා ඊට පස්සේ කියන උච්ඡේදවාදීව අන්න අපි අර ඉගෙන ගත්තේ 7 එකේදී උච්ඡේදවාදීව 7 දෙනෙක් ඉන්නවලු. දිට්ඨ ධම්ම නිර්වාණවාදීව 5 දෙනෙක් ඉන්නවලු. ඒක තියෙනවා අර පහේ කොටස් වල. හරිද? අපි ඒක පහ කොටස් බලමු. ඊළඟට කියලා ඔන්න ඔය එකට 62 මේ ටික එකතු කරොත් හතරේව මේ ශාස්ත්‍ර වේවා 4යි ඒ විදිහට එකතු කරලා ගත්තොත් එහෙම ඒක එන්නේ එතන එන්නේ ශාස්ත්‍රවාදීව 4යි ඒක අනිත් එකෙත් 4යි ඊළඟේ අන්තගා ඒකෙත් 4යි අමරාවික්ෂපය 4යි අද්දිත සම්පන්නයෝ 2යි සංඥාවාදී 16යි අසංඥාවාදී 8යි නේව සංඥාවාදී 8යි දිට්ඨ නිර්මාණවාදී 5යි 55ක් එනවා. ඒ 55ම ආත්මය නිට්ටයයි කියලා ගන්න. ඊළඟට උච්ඡේදවාදීව 7ක් ඒක වෙන් කරලා ගන්න ඕනේ. මතක තියාගන්න. එතන ලකුණු කරගන්න. ඒ උච්ඡේදවාදීව තමයි ඇත්තම කිව්වොත් එම අර නියත මිත්‍යා දෘෂ්ටික හැට වැටෙන්නේ. මොකද ඒගොල්ලෝ අර අපි ඉගෙන ගත්තේ දැන් ආත්‍ය කරනකොට ඒගොල්ලෝ කියන්නේ කෙලින්ම නැහැ කියලාමයි. ආයි ඒ රූපේ නැති වෙච්ච ගමන් එහෙම කෙනෙක් ආයි නැවත උපදින්න නැහැ කියලා. එතකොට දැන් අපි දන්නවා නියත මිත්‍යා දෘෂ්ටිට කරුණු තුනක් තියෙනවා. ඒ මොකද්ද? අහේතුකවාදය, අකිරයවාදය, නාස්තිකවාදය. මතකයිද? ඔන්න ඔය තුන තමයි නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. මේ නියත මිත්‍යා දෘෂ්ටික අය අනිවාර්යයෙන්ම ආනන්තරික පාප කරුණට වඩා මහා බරපතලයි. මේගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ භවයෙන් පස්සේ මේගොල්ලෝ උප්පත්ති ලබන්නේ මේ අවිචාදී නිරේම තමයි. ඒකට මතකයි අය කියන්නම්. අය කියන්නේ සර් ඒ තුන මොකද්ද? එකක් පළවෙනි එක අහේතුක. අකිරණ අහේතුක කියලා කියන්නේ මම කියන මෑනියෝ අහේතුක කියලා කියන්නේ හේතුඵලවාදී ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒතර අහේතුක. ඊළඟට අකිරේ. ඒගොල්ලෝ පිළිගන්නේ මේක මේව ක්‍රියාවක් මේ ක්‍රියාවල් තියෙනවා මේ ක්‍රියාවලට ඵල විපාක තියෙනවා. අන්න ඒ වගේ මේ අපි කරන කර්ම ගැන ඒක අකිරය. අහේතුක අකිරය අනිත් එක නාස්තිකවාදය. නාස්තිකවාදය කියන්නේ නැත කියන එක. දැන් අපි කියන නැති දින්නම් මේව නෑ කියලා ඊළඟට අපි නැතුණම් පස්සෙත් මේ උච්ඡේදවාදී වටනේ ඒකටනේ. ඇයි නැතුණට පස්සේ ආයෙ ඉපදින්නේ නැත කියන එක. ඒතර නැත කියන එක අහේතුක කියන එක අකිරය කියන එක තුන තමයි නියත මිත්‍යා දෘෂ්ටියට ගණන් ගන්න. ඒකට ඒ නිසා මේක තමයි බරපතලම මේ 62කින් බරපතලම තමයි මෙන්න මේ උච්ඡේදවාදීව 7 දෙනා. අපි අර 7 ක්‍රමෙදි ඉගෙන ගත්තා. මතකයිනේ අර නැතුණම් පස්සේ ආයි උපදින්නෙම නැහැ කියලා කිව්වේ මේ සමහරක් අය වමුණු. හරි. එතකොට ඔන්න ඔතන මම ඒක සම්බන්ධ කරේ ඒකටයි. එතකොට දැන් මම තව එකක් කියන්න ඕනේ. අර එදා අපි 1500 ගැන කතා කරනකොට ඒ 1500 හැදුනේ මෙහෙමයි. මට එතන පොඩ්ඩක් එතනදී පැටළුණා අර මෙතන තියෙනවා තෘෂ්ණා විචරිතව 108ක්.
එතකොට මට එදා අර පැටළුනේ තෘෂ්ණා විචරිතය 108 මේකට ඇඩ් කරන්න ගිහලා තමයි මට පැටළුනේ. ඇත්තටම කිව්වොත් මේ 1500 හැදෙන්නේ මෙහෙමයි. එකේ ඒවා 73යි. දෙකේ ඒවා 18යි කියන්නේ 36යි. තුනේ ඒවා 35යි කියන්නේ 105යි. හතරේ ඒවා 56යි. 14 ඒවා 14යි. ඒ විදිහට එකතු කරන් ඇවිල්ලා 10 ඒවා 7යි ඔක්කොම ඒ ටික පොතෙන් ගන්න පුළුවන් 693ක් එනවා. ඔන්න ඒ ටික එකතු කරාම එකේ ඉඳලා 10 වෙනකන් 693යි. ඒකට එකතු වෙනුනේ 62. මේ දැන් අපි කතා කරපු මිත්‍යා දෘෂ්ටි 62. බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන 62. එතකොට 693යි 62යි එකතු කරාම 755යි. ඒ 755 දෙකෙන් වැඩි වෙනවා. මොකද අතීතයේ උපන් කෙලෙස කියලායි සහ ඒ කියන්නේ උත්පන්න ඊළඟට අනුත්පන්න කියලා කියන්නේ තාම උප්පන්නේ නැහැ. අනාගතයේ උපදින තියෙන කෙලෙස්. එතකොට 693ට 62 එකතු වෙලා 755යි. ඒක දෙකෙන් වැඩි කරාම 1510ක් එනවා. ඒ 1510න් 10 අර වැඩිපුර 10 අයින් කළා තමයි 1500 කියලා කියන්නේ. හැබැයි පේරුකාණි ස්වාමීන් වහන්සේගේ පොතේ තව ක්‍රම වලටත් තියෙනවා මේ හදලා. ඉතින් මතක තියාගන්න මට එදා අර 108 කියන එක මේකට ඇඩ් වෙන්නේ නැහැ. තෘෂ්ණා විචරිත කියන එක. දැන් අපි තෘෂ්ණා විචරිත කියන්නේ මොකක්ද කියලා බලමු. ඒක ටිකක් දල වශයෙන් බලමු. මම අද අපේ ගුරුපියන් වහන්සේත් එක්ක කතා කරා අද උදේ. එතකොට මට කිව්වේ මේකට වෙනම මේක බොහොම බරපතල තැනක් මේ තෘෂ්ණා විචරිතය කියන එක. මේක අපි වෙනමම සාකච්ඡා කරමු කියලා. මොකද මේ පාඩමේදී ඒක සාකච්ඡා කරන්න ගියොත් ඒක ලොකු පාඩමක් වෙන නිසා මම නිකන් දල වශයෙන් විතරක් කියන්න. තෘෂ්ණා විචරිතය වෙනවා 108ක්. ඒ 108 අපි බලමු. සර් ආපහු පොඩ්ඩක් සර් 263 වෙනි පිටුවට යන්න පුළුවන්ද සර්? අපි අර මිස් කරලා ආවේ 1263 වෙනි පිටුව. තෘෂ්ණා විචරිතය කියන එකේ එතන තියෙනවා මුලින්ම ආධ්‍යාත්මික පංචස්කන්ධය කියලා එකක් අරගන්නවා. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික කියලා කියන්නේ තමා ඇතුලේ තියෙන ආධ්‍යාත්මික. ඊළඟට ඒ පංචස්කන්ධ කියන අපි දන්නවනේ. ඒ විදියට අරගන්නවා 18ක්. ඒ 18ක් අරගෙන ඒ 18 පේලින් පේලිය ඊළඟ පිටුවල පැහැදිලි කරලා තියෙනවා. ඒ 18 අරගෙන ඒ 18ට එකතු කරනවා බාහිර ස්කන්ධ පංචකය. ඒ කියන්නේ හරි සර් බොහොම පිං. එතනදී සර් ඒකේ පාලි පැත්තට එන්න ඕනේ සර්. එතකොට ආධ්‍යාත්මික පංචස්කන්ධය වුණ 18ක් අරගෙන එතන 18යි. ඔන්න 108 හැදෙන්නේ මෙහෙමයි. තෘෂ්ණා විචරිත කියන එකේ 108ක් තියෙනවා. 108 හැදෙන්නේ ආධ්‍යාත්මික 18යි. බාහිර 18යි. එතකොට ආධ්‍යාත්මිකයි බාහිරයි 18යි දෙක එකතු කරාම 36යි. ආධ්‍යාත්මික 18යි බාහිර 18 දෙක 36යි. 36 වැඩි කරනවා අතීත අනාගත වර්තමාන කියලා. එතකොට බලන්නකෝ 18යි 36යි 36 අතීතයි 36යි අනාගත 36යි වර්තමාන 36යි කියලා ඒ ඔක්කොම හකුලවා කැටිකොට තෘෂ්ණා විචරිතය 108ක් දක්වා ඇත කියලා අර බ්‍රහ්මජාලට උඩින් අපි මේ දැන් බැලුවේ ඒකට උඩින් අවසන් කරලා දිනවා. අපි දැන් ඒ ටික දල වශයෙන් පොඩ්ඩක් බලමු. ඒකෙත් කියන්නේ මෙන්න මෙහෙමයි. 18 මොකද්ද කියලා බලමු. ඒ කියන්නේ දැන් ඒකේ කියනවා මම අර කලින් ගත්තා වගේ මම වෙමි. තෘෂ්ණාවෙන් මම වෙමි කියලා ගන්න. ඊට පස්සේ මම මේ ප්‍රකාර වෙමි කියලා ගන්න. ඊට පස්සේ ගන්නවා මම මෙසේ වෙමි. දැන් මේ ගන්න කාවද මේ ගන්නෙ? මම කියලා කෙනෙක් අරගෙන මම්මානේ මමානේ කියලා කෙනෙක් මඤ්ඤාණයෙන් ගන්නෙ. මේක මම කියලා කෙනෙක් ඉන්නවා. අරගෙන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්න. ඊළඟට මම මේ ප්‍රකාර මම මේ විදියයි. ඊළඟට ගන්න මම අන් ප්‍රකාරද වෙනවා. ඊට පස්සේ ගන්නවා මම මෙසේ වෙමි කියලා ගන්න. ඊළඟට මම මේ ප්‍රකාරයෙන් වන්නෙමි අනාගතයේදී. මම මෙසේ වන්නෙමි. ඊළඟට මම අන් ප්‍රකාරයෙන් වන්නෙමි. ඊළඟට මම ශාස්වතයි. මම අශාස්වතයි. මම වන්නෙම් දෝහොයි. ඔන්න දැන් සැකයක් එනවා. දැන් යාට සැකයක් තියෙනවා. දැන් අර විචිකිච්ඡාවල ඉන්නේ. අතීතේ මං හිටියද නැද්ද කියලා අපි ඉගෙනගෙන තියෙනනේ විචිකිච්ඡාවෙත් තියෙන 16 ආකාර විචිකිච්ඡාවෙත් තියෙනනේ. මම අතීතේ හිටියද දන්නේ නැහැ. අනාගතේ ඉඳීද දන්නේ නැහැ කියලා අන්න ඒ වගේ. ඒ ඔක්කොම තියෙන්නේ මේ අන්‍ය මිත්‍යා දෘෂ්ටි කියන්නේ. හරි. මම මේ ප්‍රකාරයෙන් වන්නේම හෝ නොදේ. මෙසේ වන්නේ හෝ දෝහෝ කියලා කියන්නේ මේ සැකයක් තියෙනවා. වෙයිද නොවේද? අන් ප්‍රකාරයෙන් වන්නේම හෝ දෝහෝ. වන්නේම නම් මැනවෙයි. මේ ප්‍රකාරයෙන් දැන් මේ ආකාරයට මම මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වෙනවා නම් හොඳයි මම ශාස්වතයි කියලා මේ ආකාරයට ඇති වෙනම 18 අන් ප්‍රකාරයෙන් කියලා ඔන්න 18 ආකාරයෙන් 1019 පැහැදිලි කරපු 18 පළවෙනි එක තමයි වෙමි කියලා. ඔන්න බලන්න කිසෙයින් කියලා තියෙන ඔන්න තර ලකුණු කරගන්න. කිසෙයින් වෙමි කියලා කියන්නේ පළවෙනි. ඔන්න අපි ඒක පොඩ්ඩක් බලමු. ඒකේ මොකක්ද තියෙන එක බලමු. ඔන්න දැන් ඒ 18න් පළවෙනි. කිසි දහමක් රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් නොවෙන් වෙන්කොට මම වෙමි තෘෂ්ණාට පැමිණි. ඔන්න බලන්න. දැන් මෙතනදි කරන්නේ මේගොල්ලෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය නොවෙන්කොට. දැන් අපිට ගන්නන්නේ කොහොමද? අපි ඉගෙන ගත්තේ කොහොමද? අපි ඉගෙනගෙන තියෙන්නේ මෙතන කෑලි පහක් එකතු කරන්නේ මේ පංචස්කන්ධය හැදිලා තියෙන්නේ. අපි මේක බෙද බෙදානේ බලන්නේ.
රූපේ වෙනම බලනවා, වේදනාව වෙනම බලනවා, සංඥා වෙනම බලනවා, සංස්කාරය බලලා අන්තර බලාගෙන ගිහලා මේක මුකුත්ම නැහැ කියන අපි ගන්නෙ ශූන්‍ය භාවයෙන්. එතකොට මෙතනදී මේගොල්ලෝ ගන්නේ කොහොමද මේ ටික ඔක්කොම එකට ගණයක් හැටියට අරගෙන මම කියලා මේවා වෙන් නොකොට මේ වෙන් කරන්නේ නැතුව මම කියලා ගන්නවා. අරගෙන තෘෂ්ණාවට පැමිණෙන්නේ. ඕන්න. තෘෂ්ණාවට අපි දන්නන්නේ තෘෂ්ණාවනේ මේ ඔක්කොටම හේතුව. අපි දන්නවනේ තෘෂ්ණාව නිසානේ මේ දුක්ඛ සමුදය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තෘෂ්ණාවනේ. ඒතර තෘෂ්ණාවට එනවා. මේක ගන්න වෙන් කරලා නෙමෙයි එක ගණයක් හැටියට ගන්න. පහ එකක් හැටියට ගන්න. අරගෙන මම වෙමි කියලා මාන්නයකට එනවා. ඔන්න බලන්න. දැන් ඔයා හිතනවා මේ කෑලි පහක් එකතු කරලා හදපොදේ මේක ලස්සන උදාහරණයක් තියෙනවා. අර වාහනයක් වගේ. දැන් වාහනේ කෑලි ගොඩක් එකතු කරලා වාහනය කියලා කිව්වට අන්තිම කෑලි ටික වෙන් කරන් වාහනේ නෑනේ ඇත්තටම. ඉතින් දැන් මෙතන මේගොල්ලෝ ගන්න කොහොමද වාහනේ කියන සංඥාවෙන් ගන්න. අරගෙන මම වෙමි කියලා මාන්නයකට පැමිණ. ඔන්න. ඊට පස්සේ මම වෙමි කියලා දෘෂ්ටියකටත් එනවලු. ඔන්න මම මාන්නයකට පැමිණෙනවා. ඊට පස්සේ මම වෙමි කියලා දෘෂ්ටියකටත් එනවලු. වැරදි දැක්මකටත් එනවලු. ඊට පස්සේ අර තෘෂ්ණාවෙන් ගන්නවා මම වෙමි කියලා. ඊළඟට මානෙනුත් ගන්නවා මම වෙමි කියලා. ඊළඟට දෘෂ්ටියටත් එන දෘෂ්ටියකුත් ගන්නවා මම වෙමි කියලා. දැන් බලන්න. අර ඒ පංචස්කන්ධය එකක් කරලා අරගෙන තෘෂ්ණාවටත් පැමිණෙනවා, මානෙටත් එනවා, ඊළඟට දිට්ඨියටත් එනවා. ඒ තුන් ප්‍රපංචයන් අන්න. ඒ කියන්නේ තුන් තණ්හා මාන දිට්ඨි. තණ්හා මාන ඒ තුන් ප්‍රපංචයන් තුන් ප්‍රපංචයන් කියලා කියන්නේ තණ්හාවෙන් ඇති කරගන්න දේවල්. ඇති වෙන සංස්කාර කියලා කියතේ අපිට. ඒ ප්‍රපංචයන් අරගෙන මේ ප්‍රකාර වෙමි. මම කියන එක නා මේ ප්‍රකාර වෙමි, මෙසේ වෙමි, ඕ අන් ප්‍රකාර වෙමි. මම ඇවිල්ලා මේ විදිය වෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ පරණ කාලේ පින්තූරෙකුයි දැන් පින්තූරකේ අරගත්තට පස්සේ අපි දන්නවා එතන ඉන්න රූපේ සෑහෙන්න වෙනස් වෙලා කියලා. අවුරුදු 20කට ඊට කලින් හො ගත්ත පින්තූරකේ පුංචිම කාලේ පින්තූරකේ පින්තූර තුනක් අරගත්තොත් දැන් පින්තූරෙකුයි අපි දන්නවා මේ පින්තූරේ ඇත්තටම ගත්තොත් එහෙම මේ වෙනස් වෙලා කියලා. අපි නොදන්නා කෙනෙක්ට පෙන්ලා හොත් මේ ඉන්නේ කවුද කියලා එයාට කියාගන්න බෑ මේ ඉන්නේ ඔයයි කියලා. මොකද අවුරුදු 5 දී 10 දී තියපු රූපයයි අවුරුදු 20 25 දී 30 දී තියපු රූපේ දැන් තියෙන රූපේ වෙනස්. හරිද? අපි විතරයි දන්නේ. ඉතින් දැන් මේ ෆොටෝ එක බලලා අපි හිතනවා නිකන් මමත්වයෙන් ගන්නවා මම මේ ප්‍රකාර වෙමි, මෙසේ වෙමි, අන් ප්‍රකාර වෙමි කියලා නිකන් මම මේ උදාහරණයක් කිව්වේ. මේක හරිය ගැඹුරුයි. මේ අපි මම කියන එක අරගෙන අර අපි බලනවා ඒ විදිහට. දැන් ඔය ඕක විපල්යාසයක්. ඔය ඒ කියන්නේ බලන ආකාරය ඇත්තටම ඇදයි. ඕක කෙලින් බලන්නේ හරියටම ආරයන් වහන්සේලා. ආරයන් වහන්සේ තමයි මේක හරියටම කෙලින් පේන්නේ. අපිට පේන්නේ ඇදෙට. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්න පළවෙනි එක. දැන් දෙවෙනි එක බැලුවොත් එහෙම ඒකේ තියෙනවා මම මේ ප්‍රකාර මේ දෙවෙනි එක. කිසෙයින් කියලා මේ ප්‍රකාර වෙමි කියන්නේ දෙවෙනි. ඒක කියනවා දැන් ඒ කාලේ තිබ්බනේ පොළවලට බෙදලා ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර කියලා. එතකොට ඔන්න දැන් බෙදා ගන්නවා. අපි අර ಜಾති වලට බෙදුවා වගේ ක්ෂත්‍රියෙක් මී, බ්‍රාහ්මණයෙක් මී, වෛශ්‍යෙක් මී, ශූද්‍රයෙක් මී, ගෘහස්ථයෙක් මී. ගෘහස්ථය කියලා කියන්නේ ගෙදර ඉන්න කෙනෙක්, ගිහියෙක්, පැවිදි වෙච්ච කෙනෙක් මී, දෙවියෙක් මී, මිනිසෙක් මී, රූපී වෙමි, අරූපී වෙමි, සංඥා වෙමි, අසංඥා වෙමි කියලා නේව සංඥා ඔන්න බලන්න. දැන් මෙතන ඔක්කොම කට්ටිය ඉන්නවා. මෙතන මනුස්ස ලෝකේ ඉන්න අයත් ඉන්නවා, රූප ලෝකෙත් ඉන්නවා, අරූප ලෝකෙත් ඉන්නවා, සංඥා, අසංඥා, නේව සංඥා ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොම අරගෙන මෙතන මොකද කරන්නේ? මේ ප්‍රකාර වෙමි කියලා යම්කිසි මඤ්ඤාණයක් ඇති කරගන්නවා තණ්හා මාන දිට්ඨි වලින්. ඔන්න ඕක තමයි මේ ගොඩාක් ගැඹුරෙන් තියෙන්නේ 18 ආකාරයකට ගිහිල්ලා ඒකෙස පොඩ්ඩක් අපි 269 වෙනි පිටුට පොඩ්ඩක් යන්න 269. එතන දෙවෙනි තුන්වෙනි ඡේදයේ තියෙනවා බාහිර ස්කන්ධ පංචකය. බාහිර ස්කන්ධ පංචකය අරගෙන ඉවරලා බාහිර ස්කන්ධ දැන් අර මම කියන්නේ දැන් ඔය ආකාරයට 18 ආකාරයට බලලා ඊට පස්සේ 269 වෙනි පිටුවස බලන්න හරි. එතන මැද තුන්වෙනි ඡේදයේ තියෙනවා. අර එතනින් ඉරක් යන ගන්න එතන තියෙන්නේ බාහිර ස්කන්ධ පංචකය කියන අටලොස් තෘෂ්ණා විචරිතය කවරේදයත් කියලා ඔන්න එතන ඒ 18 තියෙනවා. ඔන්න එතන ඉඳලා අවසානයේ වෙනකම්ම තියෙන්නේ එතන ඉඳලා දිගටම යනවා 18 අවසන් වෙනවා 273 වෙනි පිටුවෙන් 273 වෙනි පිටුවෙන් 18 අවසන් වෙනවා. ඒ කියන්නේ බාහිර ටික අවසන් වෙනවා 273 වෙනි පිටුවෙන්. එතන අන්තිම එක තමයි කිසෙයින් මම අන් ප්‍රකාරයෙන් වන්නෙම් නේ කියලා ලකුණු කරගන්න. ගෙදරදී බලන්න ඕගොල්ලෝ කිසෙයින් මම අන් ප්‍රකාරයෙන් වන්නෙම් දෙයි කියලා. එතනින් ඒ 273න් ඒ බාහිර 18 ඉවර වෙනවා. ඊට පස්සේ අන්තිමට පිටුවට අපි යන් ඔව් සර් ඒක ඊළඟ පිටුවට යන්න සර්. ඊළඟ පිටුවට යන්න සර්. ඊළඟ අවසාන පිටුවට යන්. අවසාන පිටුවේ තියෙනවා මෙසේ මේ ආධ්‍යාත්මික ස්කන්ධ පංචකය ගැන අටලොස් තෘෂ්ණා විචරිතය. ඔන්න එතන 18ක් තියෙනවා ආධ්‍යාත්මික. බාහිර 18ක් තියෙනවා.
ඊළඟට ඒ දෙක කැටිකට හකුලුවා. කැටිකට හකුලා කියලා කියන්නේ එකට එකට අල්ලලා එකට ගැට ගහලා 18යි 18යි තෘෂ්ණා විචරිතය 36ක් තියෙනවලු. ඒ 36 අරගෙන අතීත වූ 36යි අනාගත 36යි ඊට පස්සේ වර්තමාන 30 පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමාන. ওই විදිහට 36 ඔක්කොම එකතු කරලා ඒ සියල්ල එක් අයුරකින් කැටිකොට හකුලවා 108ක් තෘෂ්ණා විචරිත වෙයි කියලා දක්වලා තියෙනවා. ඒතර මම දැක්කා සංඥාපනෙත් තෘෂ්ණා විචරිතය කියලා තමයි මේ 11 වෙනි කෑල්ල දක්වලා තියෙන්නේ. අර 10 ආකාර දක්වලා 11 වෙනි ආකාර ඒ වුණාට අර 100 මේ 1500 හදනකොට 108 ඇඩ් කරලා නැහැ. එකතු කරලා තියෙන්නේ අර 62ක් මිත්‍යා දෘෂ්ටි විතරයි. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් මේ තණ්හා මාන දිට්ඨි වලින් තමයි මේ තණ්හා මාන දිට්ඨි ඇති කරගන්න නිසා තමයි මේගොල්ලෝ මේ 62ක් ආකාරයට මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්නේ කියලා අදහසක් අපිට ගන්න පුළුවන්. මේකේ සම්බන්ධතාවය. මොකද්ද මේ බ්‍රහ්මජාල වෛයාකරණය කියන ඒකේ කියන දෘෂ්ටි 62යි මේකේ අතර සම්බන්ධය. එතනින් අපි අවසන් කරනවා. දැන් අපි එහෙනම් යමු. දැන් අපි කරා 6 ඉඳලා අවසානයේ දක්වා. අපි දැන් යන් 3 වෙනි ඒකස පිටු අංකය 3 4 5 අපි කරමු. ඒකෙත් මම සම්පූර්ණයෙන් කරන්නේ කිහිපයක් කරන්න වෙලා මැද නිසා අපිට තව තියෙන පැය භාගයක් කාලයක් නිසා ඒකේ පිටු අංකයේ 3 වෙනි එකේ පිටු අංකයේ පිටු අංකය 219 913 මම ඇත්තටම මේ දෙවෙන් 3 4 5 නොකලේ මොකද මට තේරුණා 3 4 5 හරි දීර්ඝයි මොකද 3 තියෙනවා 35ක් 4 තියෙනවා 14ක් 15 තියෙනවා 5 තියෙනවා 4 14 5 තියෙනවා 15ක් මට හිතුණා මේ ටික ඔක්කොම විස්තර වශයෙන් කරන්න ගියොත් මට වෙලා මදි වෙයි කියලා ඉවර කරගන්න. ඒකයි මම අර 6 ඉඳලා අවසන්ට කරේ. දැන් අපි බලමු ලසිල් මහත්මයා මෙතන ඇත්තටම මේ ටික කියවා ගන්න පුළුවන්. මේ ලෝභයට විවිධ ස්වභාවයන් තමයි මෙතන දීලා තියෙන්නේ. ලෝභය, දෝෂය, මෝහය. මේ කාරණා ඇත්තටම දන්නව කවුරුත්? ඔව් සර්. ඒක සරලව කරා නම් හරි නේද? එච්චරයි. ඔව් ඒක තමයි සර්. ඒ ටික ටිකක් ඉක්මනින් යන්න සර්. සර් දැන් 3යි කාලනකමගේ පුළුවන් නේද සර් කරන්න අපිට? පුළුවන්. 3:00 වෙනකල්ම පුළුවන්. හොඳයි. 3:00 මිනිත්තු 5ක් විතර තියෙද්දී නැතුව නම් හරි. හොඳයි සර් හරි. එහෙනම් අපිට වෙලා තියෙනවා තව විනාඩි පැය භාගයයි විනාඩි 3ක් විනාඩි 33ක් වගේ තියෙනවා. හොඳයි. අපි බොහොම පිං සර්. එතකොට අපි බලමු පළවෙනි ඔන්න 3 වෙනි අකුසල දැන් ඔන්න 3 ඒවා. 3 ඒවා බලන්න. ඒ 3 ඔක්කොම තියෙනවා 35ක්. පළවෙනි 3 මොනවාද? අකුසල මූලය. ඔන්න බලන්න. අපි දැන් දන්නවනේ. අපේ සර්ත් එක ඉගෙන ගත්තනේ අපි දැන් මොනවද හේතු ප්‍රත්‍ය එහෙම කරනකොට ඉගෙන ගත්තනේ කුසල මූල අකුසල මූල කියලා. ඔන්න අපි දැන් මේක විස්තර කරන්න ඕනේ නැහැ. ලෝභ ද්වේෂ මෝහ කියන එක අපි හොඳටම දන්නවා. මේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි නිසා තමයි කියලා දැන් අපි බලුවොත් බලවත් රාගයක්. දැන් මෙතන බලන්න මෙතන මට මතක විදිහට මේ ලෝභයට වචන 100ක් හරි මොකක් හරි එකකුත් මම අහලා තිනවා කොහේ හරි මේ ලෝභය කියන එකට දැන් බලන්න නම් කීයක් තියෙනවද කියලා. රාගය ධම්මසංගණී ලෝභයට වචන 100ක් දීලා තියෙනවා. ඒ ආකාරයටමයි මෙතන දීලා තියෙන්නේ. හරි සර් බොහොම පිං සර් බලන්න ඒ හරි සර් බොහොම පිං සර් මත කරාට එතකොට බලන්න රාගය කියනවා. ගිජු බව කියනවා. ඊට පස්සේ ආය කියනවා නන්දි රාගය කියනවා. කාම තෘෂ්ණාව කියනවා. ඊළඟට නීවරණ මේ කියන්නේ අපි කරනවා දැන් කාමච්ඡන්දයත් නීවරණයක්නේ. ඒක. ඊළඟ ඔය ආකට අවිද්‍යාව කියනවා. කියලා ලෝභ සංඛ්‍යාත අකුසල මූලයේදී ඔක්කොම මම බලන්න මේ 100ම තමයි මේ නැවත මේ ලෝභයට දාලා මේක අපිට කියව ගන්න පුළුවන්. ද්වේෂයත් ඒ වගේ. ද්වේෂය ගත්තොත් එහෙම දේශේ අපි එදත් මම කිව්වා දේශේ නම් ගොඩක් වෙලාට මෙතන තියෙන අර දස ආකාර අපි කරේ අර මට 3 ආකාරයයි මගේ ප්‍රියාට 3යි මගේ අප්‍රියාට 3යි ඊළඟට අස්ථානය. ඔය විදිහට ද්වේෂයක් පටිගයක් අන්න එක තමයි මෙතන තියෙන්නේ. ද්වේෂය දැන් ද්වේෂයට නම් කියනවා. ද්වේෂය කියනවා, ක්‍රෝධය කියනවා, වෛරය කියනවා. ඒක පොඩක් ඒක වැඩි වුණාන් පස්සේ බද්ධ වෛරය කියනවා, උපනාහය කියනවා. ඒ වගේ ගැටීම් කියනවා. ඔය ගොඩක් නම් වලින් කියපලා දැන් මෙතන ඒක ද්වේෂය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෝහය අපි දන්නවා දුක් ප්‍රධාන වශයෙන්ම මෝහය කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම ඊළඟට ඒකට එකතු වෙනවා. අර අපි එදා කිව්වා වගේ పూర్වාන්තේ නොදැනීම, අපරාන්තේ නොදැනීම, పూర్ව අපරාන්තේ දෙකම නොදැනීම සහ ඉදං ප්‍රත්‍යයන් කියලා කියන්නේ මේ පටිසම්පදාය ධර්මයේ නොදැනීම. ඔන්න ඕක තමයි අවිද්‍යාව. නැත්නම් අවිද්‍යාවට පర్యాయ වචනේ තමයි මෝහය කියන එක. එතන පළවෙනි තුන තමයි ලෝභ ද්වේෂ මෝහ. ඔන්න ඊළඟ එක අකුසල විතරක ඊළඟට විතරක තියෙනවා. විතරක කියන්නේ කල්පනා. එතකොට අපි දන්නවනේ අපි කලින් කතා කරන්නේ ඒවා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. එතකොට ඒවා තමයි විතරක. ඊළඟට මේක පැහැදිලි කරලා දෙනවා ව්‍යාපාරක විතරකනේ කියලා කියන්නේ මොකද? තර්කනේ, විතරකනේ, මිත්‍යා සංකල්ප ඔය ඔක්කොම ඒවා දැන් කරා. ඊළඟට අකුසල සංඥා තුනක් තියෙනවා. මොනවද? කාම අරවම තමයි. කාම ව්‍යාපාද විහිංසාම සංඥා ආකාරයෙන්. සංඥා කැට ගන්නවා මේක සංඥා කියන්නේ හඳුනා ගන්නවා කියන එකනේ ඒක. ඊට පස්සේ තුන් අකුසල ධාතු.
දැන් ඒකත් අපි දන්න මතකද අපි කරා ධාතු විභංගේ. ධාතු විභංගේදී අපි කරා මතකද කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු කියලා. අන්න ඒක තමයි මෙතනත් මේ කියන්නේ ධාතු ස්වරූපේ. මොනවද ධාතු කියලා කියන්නේ? ධාතු කියලා කියන්නේ සත්ත්ව පුද්ගල නැති ශූන්‍ය අර්ථයෙන් තමයි ධාතු කියන්නේ. එතකොට කාම, ව්‍යාපාද, විහිංසා. අර තුනම තමයි දැන් විතර්ක වශයෙන් කිව්වා, සංඥා වශයෙන් කිව්වා, ඊට පස්සේ ධාතු වශයෙන් කිව්වා. ඊළඟට තුන් දුෂ්චරිතය. දුෂ්චරිතය තියෙනවා තුනක්. අපි ඒකත් කතා කරා දැන්. ඇත්තටම දැන් මේ අන්තිම හරිය කතා කරේ මේවම තමයි එකතු කරලා කාය දුෂ්චරිත, වාක් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. අපි දන්නවනේ දැන් කයෙන් 3යි, වචනයෙන් 4යි, මනසින් 3යි. දස ආකාරයව තමයි මේ තුන් ආකාරයට කාය, වාක්, මනෝ දුෂ්චරිත කියලා තියෙන්නේ. ආශ්‍රවය. ඒකේ තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා මෙතන ආශ්‍රවය අරන් තියෙන්නේ. මෙතන දිට්ඨිය පෙන්ලා නැහැ. මෙතන දිට්ඨිය අයිති වෙනවා කියලා මම මෙතන අපේ සර්ගෙන් දැන් අවිද්‍යාවටම ඔව් සර් අවිද්‍යාවට එනවා කියලා මමත් එක්ක නෝට් සර්ගෙන් අහලා මේක නෝට් කරගෙන තියෙනවා. ඊළඟට සංයෝජන. සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් මෙතන මේකේ පැහැදිලි කරන්න සංයෝජන වල විචිකිච්ඡාව අපි දන්නවා. විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකය. සීලබ්බත පරාමාස කියලා කියන්නේ එක එක ගෝවුත, උක්කුරවත ආදී ඒව ගන්න එක. සක්කාය දිට්ඨිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි කඩන ප්‍රධානම දේ තමයි සක්කාය දිට්ඨිය. මේ සක්කාය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානය කියන එක උපාදාන කරගන්නවා මේ කාය. මේක එකක් හැටියට. මේක සහ ඒක නিত্য සුඛ ආත්ම එකක් හැටියට ගන්න එක තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් එතනදී කියනවා මේ සක්කාය දිට්ඨිය නැති කරන්න නම් බුද්ධ ආදී ආර්යයන් දකින්න ඕන. බුද්ධ ආදී ආර්යයන් දැකලා ඊට පස්සේ දැන් මේ සතිපට්ඨාන ආදී ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙන්න ඕන. දැන් මෙතනදී කියන්නේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා බුදුහාමුදුරෝ වගේ ආර්යයන් වහන්සේලා නොදක්නව. එතන බුදුහාමුදුරෝ කියලා කියන්නේ බුද්ධ ආදී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නොවුනත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගත්ත අර අසජි මහරහතන් වහන්සේ කොයි කෙනෙක් වුණත් කමක් නැහැ. ඒ වගේ අය දැකලා ඒ අයගෙන් ආර්ය ධර්ම ඉගෙනගෙන සතිපට්ඨාන ආදී ඊළඟට ආර්ය ධර්ම හික්මෙන්න ඕන. ඊළඟට කියනවා සත්පුරුෂයන් නොදක්නසුළු සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂයෝ හම්බ වෙන්නේ සත්පුරුෂ කියලා කියන්නේ අපි හරි පැත්තට දාන සිතකය වචනේ සංවර කරගත්ත අය. ඒ අයකින් ධර්ම ඉගෙන ගන්න ඒ ධර්මයේ අපි අදක්ෂ වෙනවා. මොකද අපි කියන සුනාත ධාරේත චරාත ධම්මේ. අපි අහන්න ඕනේ, දරන්න ඕනේ, ඒ ධර්මයේ හික්මෙන්න ඕනේ. එතකොට ඒ විදියට නොවුන පෘථග්ජනතෙමේ රූපය ආත්ම වශයෙන් ඔන්න සක්කාය දිට්ඨිය 20 ආකාරයි. එතනදී රූපය ආත්මය කියලා ගන්නවා. ආත්මේ රූපයි කියලා ගන්නවා. ආත්මේ රූපය ඇතයි කියලා ගන්නවා. රූපය ආත්මය ඇතයි කියලා ගන්නවා. මේක ටිකක් ගැඹුරුයි. නමුත් මේක ටිකක් වෙලා හිතුවත් තේරෙනවා අපිට අපි මේ කරන දේ, අපි හිතන දේ ඇත්තටම මේ රූපය හතර ආකාරයෙන් බලනවා. වේදනාව බලන හතර ආකාරයකින්, සංඥා, සංකාර, විඥාන ඔය විදිහට හතර ආකාරයකින් බලලා අපි හිතනවා මේ රූපයයි කියන්නේ ආත්මය කියන්නේ එකක් කියලා. අන්න ඒක තමයි මේ සක්කාය දිට්ඨිය 20 ආකාරයට දෙන්නේ. ඉතින් ඒක තමයි මේ අපිව මේ 10 සංයෝජන 10න් අපි ගැට ගහලා තියෙන ප්‍රධාන පළවෙනිම මේ කියන්නේ ප්‍රධානම එක තමයි ඒක. අපි කියන්නේ දැන් අපි දන්නා දිට්ඨිගත වෙනවා කියලා. දිට්ඨිගත වෙනවා කියලා කියන්නේ අපි ඒ දෘෂ්ටිගත කියලා කියන්නේ එතනදී දෘෂ්ටිගත කියලා කියන්නේ සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයා. ඒ ආර්ය ශ්‍රාවකයා මෙහෙම ගන්නේ නැහැ. මෙතන ආත්ම දෘෂ්ටියක් ගන්නේ නැහැ. හරි. එහෙමනම් අපි ඊළඟට යන් තුන් තෘෂ්ණාව. ඒක අපි දන්නවා කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා. ඒ කියන්නේ කාම ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් මේ කාම ලෝකයට ඇති ආසාව කාම තණ්හාව. භව තණ්හාව කියලා කියන්නේ භවයේ යන්න තියෙන ආසාව. ඊළඟට ඒ කියන්නේ භව දෘෂ්ටිගත වූ රාගයක්, බලවත් රාගයක්. ඊළඟට විභව කියලා කියන්නේ අන්න එතන උච්ඡේදවාදයේ එන්නේ. ඒ කියන්නේ එතන එන්නේ උච්ඡේදවාදයේ. උච්ඡේදවාදය අපි ඉගෙන ගත්තා නැහැ කියන එක. ඒතර ඒගොල්ලන්ට බලවත් රාගයක් එනවා. දැන් ඒගොල්ලෝ තමයි ඔය සමහර අය කියන්නේ දැන් මේ මරණයෙන් පස්සේ මේ විපාක දෙන කෙනෙක් නෑ. ඒ නිසා දැන් ඉන්නකම් කාලා බීලා හොඳින් අපි ඉන්න ඕනේ කියලා පුළුවන් තරම් සැප විඳලා. අන්න ඒක තමයි විභව දෘෂ්ටි කියලා, විභව දිට්ඨිය කියලා කියන්නේ. ඊළඟට අපි ගත්තොත් අන්‍ය උද තුනක් තියෙනවලු තෘෂ්ණාව. කාම තෘෂ්ණා, රූප තෘෂ්ණා, අරූප තෘෂ්ණා. ඒ කියන්නේ කාම ධාතු ප්‍රතිසංයුක්තු. ඒ කියන්නේ කාම අපි දැන් කාමයේ කියන එක අපි ගන්නවනේ පංචකාමයේනේ උතන එන්නේ. ඇත්තම කියන්නේ පංචකාමය. දැන් මොකද හේතුව අනිත් රූප ලෝක අරූප වලට වඩා පංචකාමයේ හොඳටම පිනවන්නේ කාම ලෝකේ. ඇහැ කන නාසය දිව කය ඇස කන නාසය දිව කය. එතකොට රූප තෘෂ්ණාව කියලා කියන්නේ රූප ධාතු ප්‍රතිසංයුක්ත රාගයක් තියෙනවනේ. අරූප කියලා කියන්නේ අරූප ලෝක වලට තියෙන බලවත් රාගයක්.
දැන් අපි අරගෙන තියෙන දැන් අරූප සිත් කරනට අපි ඉගෙනගෙන තියෙන්නේ අරූප රූප භවත්පත්ති සඳහා කියලා. දැන් අපි දන්නවා රූප සිත්වල සිත කියලා තියෙන්නේ රූප යම් කිසි කෙනෙක් රූප උප්පත්තිය සඳහා කාමයෙන් වෙන්ව අකුසලෙන් වෙන්ව සවිතක්කං සවිතාරං විවේකජම් පිසුකම් කියලා එතන කියන්නේ රූප මොනවාද ඒකට කියන්නේ මේ රූප ලෝකේ ඉපදින් පිණිස ඒ කරන්නේ. ඒ මොකද රූප ලෝකෙට තෘෂ්ණාවක් තියෙන නිසා. අරූපයත් එහෙමයි. ඊළඟට අන්‍යවද තෘෂ්ණාව රූප තෘෂ්ණා ඒ විදිහටම ඒක නැවත පැහැදිලි කරලා තිනවා. එතන තියෙන සමා වෙන්නේ එතන අන්තිම එක ඇවිල්ලා නිරෝධ තෘෂ්ණාව. නිරෝධ තෘෂ්ණාව කියලා කියන්නේ නැති අර්ථය. උච්ඡේද සාගත දෘෂ්ටියගේ එතන නිරෝධය කියලා කියන්නේ නැති. නිවන නෙමෙයි. ඊළඟට ස්පර්ශ තුනක් තියෙනවලු. කාම, බ්‍රහ්ම, පසනාව. කාම, භව, බ්‍රහ්ම. ඒතර කාම කියන එක අපි දන්නවා කාමයන්ගේ ගිල ගැනීමක්. ඊළඟට භව කියලා කියන්නේ රූපාරූප භවයන්හි යම් භව ඡන්දයක්. බ්‍රහ්ම කියලා කියන්නේ ලෝකයේ ශාස්වතයි හෝ ලෝකයේ අශාස්වතයි කියලා එක එක ඇති වෙන බ්‍රහ්ම විදිහට ඇති වෙන යම් කිසි දිට්ඨියක් තමයි එතන කියන්නේ. ඊළඟට 924 ඊළඟට කියනවා මානව තුනක් තියෙනවලු. මම ශ්‍රේෂ්ඨේමි විදායකකි. මම සදිශේකමි විදායකකි. අන්න ඒ විදිහට මම ගැන මාන්නයක් ඇති කර ගන්නවා. එතන කියන්නේ ඒකයි. ඊළඟට බය තුනක් තියෙනවලු. ජාති බය, ජරා බය, මරණ බය. ඒ විදිහට තියෙනවා. ජරා බය එක අපිට තේරෙනවනේ. ජාති බය කියන එක පොඩ්ඩක් බලමු. ජාති බය කියලා කියන්නේ ජාතිය පිණිස බයක්. භයානකයක්, තැතිගැන්මක්, ලොමු දැන් ගැනීමක්, චිත්තයාගේ උත්සයක් ජාති බය. දැන් අපි කියමුකෝ අපිට නිකන් හිතන්න පුළුවන් පව් කරපු කෙනෙක්ට ජාති බයක් තියෙන්න පුළුවන් නේ. මම කොහේ ගිහලා ඉපදිද්ද නැහැ කියලා. ජරා බය කියලා කියන්නේ කෙනෙක්ට දැන් මේ ලොමු දැහ ගැනීමක් ඇති වෙනවා. මං අනේ මාව දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් ඉස්සරට වඩා මගේ ශරීරය දුර්වලයි කියලා ජරාවට පත් වෙලා කියලා දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ බයක් ඇති වෙන්න පුළුවන්. මරණ බය කියලා කියන්නේ මරණය පිණිස බියක්. අර ජාතිය කියලා කියන්නේ ඉපදෙන තැනනේ. මරණය කියලා කියන්නේ මරණය ගැන බියක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඊළඟ අපි අන්තරිමු. ඊළඟට තියෙනවා 928 පලිබෝධ. පලිබෝධ තුනක් තියෙනවා. රාග පලිබෝධ, ද්වේෂ පලිබෝධ. දැන් බලන්න එතන ඔක්කොම රාග ද්වේෂ මොහොත් කියලා තමයි එන්නේ. පලිබෝධ. පලිබෝධ කියලා කියන්නේ නිකන් මේ පිළිලා කියලා කියන්නේ. නිවන් දකින්න තියෙන පිළිල. රාගය, ද්වේෂය, මෝහය. අංගණය. අංගණය කියලා කියන්නේ මෙතන තියුණු කෙලෙස්. අංගන කියලා කියන්නේ ඒක තියුණු කෙලෙස්. මොනවද? රාග අංගණය, ද්වේෂ අංගණය, මෝහ අංගණය. ඊළඟට මල. අපි කලින් කරේ මල. අපි කිලුටු කරන්නේ මලකට ගන්නෙ. රාග, ද්වේෂ, මෝහ, මල. විෂමය. විෂමය කියලා කියන්නේ ඒ තරමයි. රාග, ද්වේෂ, මෝහ. මේකේ විරුද්ධ වචනේ සම. සම කියලා කියන්නේ හරි දේ. විෂම කියලා කියන්නේ සම නැහැ. ඒක වැරදි පැත්ත. රාග, විෂමය කි. ඊළඟට ආය තුනක් තියෙනවා. කාය විෂම, වාග් විෂම, මනෝ විෂම කියන. ඊළඟට ගිනි තුනක් තියෙනවා. මේ ඔක්කොම දැන් රාග, ද්වේෂ, මෝහ තමයි මේ විස්තර කර යන්නේ. ගිනි තුනක් තියෙනවා. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. අපි දැන් දන්නවා ඇත්තටම ගිනි ඔක්කොම 11ක් තියෙනවා. ඒ වුණාට අපි දන්නවා ගිනි 11 තමයි රාග, දේශ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායස. එතකොට රාග, දේශ, මෝහ කියලා 3යි. ජාති, ජරා, මරණ කියලා 3යි. 3යි 6යි. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායස කියලා කියන්නේ 5යි. 6යි 5යි 11යි. එතකොට ගිනි 11 ප්‍රධානමම තමයි රාග, දේශ. අපි දන්නවා අපි ඇත්තටම මේ සත්වයා ජීවත් වෙන්නෙම මේ ගින්නෙන් තැවි. ඊළඟට කහසට රාග කසටේ, ද්වේෂ කසටේ, මෝහ කසටේ. ඔය විදිහට තියෙනවා. අපි එහෙමනම් මේක තව දුරටත් බලන්න අපි හතරවෙනි එකට යන්. හතරවෙනි එක තියෙනවා. ඒක පටන් ගන්න පිටු අංකය 227. ඔය විදිහට බලා ගන්න පුළුවන්. ගොඩාක් දිගට තියෙනවා මේ තුන්වෙනි එකේ. ත්‍රික වශයෙන් තුන් ආකාරයට ත්‍රික වශයෙන්. ඊළඟ හතරවෙනි එක පටන් ගන්න. 926 කිව්වේ නෑ නේද? තුන් තමස්සු කියලා කිව්වා. ඒක පොඩ්ඩක් ඉන්න. 926 පොඩ්ඩක් ඉන්න. 926 තුන් තමස්සි අඳුර කවදත් අතීත කාලයේ ආරම්භ සැක කෙරේ. විචිකිච්ඡා කෙරේ. අදිමුක්ත නොවේ. නොපහදී. ඒ කියන්නේ අතීත කාලයේ පිළිබඳව තමාට සැකයක් තියෙනවා. අතීත කාලය කියන එකක් තියෙනවද නැද්ද ඒ විදිහට. අනාගත කාලය ආරම්භ සැක කෙරේ. විචිකිච්ඡා කෙරේ. අදිමුක්ත නොවේ. කියන්නේ ඒ විදිහට අදහසක්
නෑ මේක එකක් තියෙනවද නැද්ද කියලා. ඒ ගැන නොපහදී. ඊළඟ අනාගත කාලය ගැන සැක කරේ. මේක තවදුරටත් විස්තර ඕන නම් මහත්මයට මේක කියන්නේ යම් කිසි සැක මෙතන ඉන්නේ විචිකිච්ඡාව. මට තේරෙන විදිහට මෙතන තියෙන විචිකිච්ඡා කියන එක අරගෙන අපි බලමු ඒකේ මොකක්ද තියෙන්නේ කියලා මේ රේරුකාන්ත ස්වාමීන් වහන්සේගේ පොතේ එතන පැහැදිලි කරන්නේම අඳුරු ස්වභාවය. ඒ කියන්නේ Tamanට මේ සැක කිරීම විචිකිච්ඡා කිරීමමයි මෙතන තියෙන. අතීත කාලයේ ආරම්භ සැක කෙරේ විචිකිච්ඡා කෙරේ. ඒ අදිමුක්ත නොවේ. අදිමුක්ත කියන්නේ ස්ථිර භාවයකට එන්නේ නැහැ. නොපහදී. අනාගත කාලයේ ඒ ආකාරයටම ඒ ළඟට මේ පච්චුප්පන්න කාලෙත් ඒ ආකාරයටම. ඒ කියන්නේ මෙයාගේ සිත වික්ෂිප්ත වෙනවා. මොකද අතීත කාලය ගැන සැක කරනවා. අනාගත කාලය ගැන සැක කරනවා. වර්තමාන කාලයත් සැක කරනවා. ඒක තමයි තුන් තමස්සු කියන අඳුරු ස්වභාව ඇති කියන එකේ තේරුම. තේරුම් ගන්නයි. හරි සර්. අපි අරන් ඒ ටික ඇතිද මහත්මියට තව විස්තර ඕනේද? මම රේරුකාන්ත ස්වාමීන් වහන්සේගේ පොත බලලා කියන්නද? ඒ ටික ඇද්ද? ප්‍රමාණවත්. හොඳයි. හරි බොහොම පිං. හොඳයි. බොහොම පිං සර්. හරි. එහෙනම් අපි යන් හතරවෙනි එකට. හතරවෙනි එකේ තියෙන්නේ මම ඊටු ටික මම කරේ නෑ. එතනින් එහාට කරේ නෑ. මෙතන ඇත්තට මම කරා ඇත්තටම කසට 935 වෙනකම් කරා. ඒක අත්හැරුණා. එතන මේ තෙරුවන් සරණයි. ඇත්තටම එතන තියෙන්නේම මේ ලෝභ දෝෂ මෝහ විවිධ ස්වභාවයෙන් අපිට සිතට එල්ල කරනවා. ඒ කියන්නේ මේ එක සැරයක් කියන රාග මලයක. ඒ කියන්නේ මලකඩ කන ස්වභාවය. රාග විෂමයක. ඒ කියන්නේ හිත විෂම කරන. හිතේ මධ්‍යස්ථ ස්වභාවය වෙනස් කරන. ඊළඟට මේ කාය ඊළඟට මේ ගිනි ආකාරي. ඊළඟට කසට කියන්නේ ඒක අයින් කරත් තව පොඩ්ඩක් ඉතිරි වෙනවා. කහට ස්වභාවය. කියන්නේ මේ අපි රාගේ නැති කරා කිව්වොත් තවත් එකේ කොටසක් ඉතිරි වෙන ස්වභාවය. ඔන්න ඔය වගේ මේ අකුසල මූල තුන විවිධ ස්වභාවයෙන් අපේ මනසේ ක්‍රියා කරන හැටි තමයි පෙන්වන්නේ. එහෙමනම් ඉදිරියට කරගෙන යන්න නේද හතර. හරි සර්. ඉතින් ඒක කියව ගන්න මහත්ම මම මේ නිවාසලත් ඉල්ලා සිටින මහත්මයාද ඉල්ලා සිටින අපේ ගුරුපියන් වහන්සේ කිව්වා වගේ මේ ටික කියව ගන්න. මේක ඇත්තටම බොහොම එච්චරම අපහසු නෑ. කියවනකොට තේරෙනවා. ඉතින් අපි යමු ඊළඟට හතරවෙනි එකට ආශ්‍රවය 948 ආශ්‍රවය සතරකි. දැන් අතන අපි ගත්තේ තුනක් කියලා ආශ්‍රවය. මෙතන අරගෙන තියෙනකොට ditthya ආශ්‍රවයත් ඇවිල්ලා තියෙනවා. කාමාශ්‍රව දැන් අරවම තමයි ආයි තියෙන්නේ කාමාශ්‍රව. අපි දන්නවා කාම භව ditthi අවිජ්ජා. එතකොට කාමයට තියෙන කැමැත්ත, භවයට තියෙන ආශ්‍රවය, ඊළඟට ditthi පිළිබඳ තියෙන ආශ්‍රවය, ඊළඟට අවිජ්ජාශ්‍රවය. ඒක දැන් තව පැහැදිලි කරනවා නම් ditthාශ්‍රවය මොකද්ද කියන එක මෙතන පැහැදිලි කරලා තිනවා. ලෝකයේ ශාස්ත්‍රතයි. අර අපි කලින් කිව්වේ ලෝකයේ අශාස්ත්‍රතයි කියලා යම් කිසි වැරදි දෘෂ්ටියක් අරගෙන අපේ හිත කිලුට කර ගන්නවා නම් ඒ ආශ්‍රව ධර්ම කියලා කියන්නේ අපේ හිත කිලුට කරන ධර්මනේ. ආශ්‍රව කියලා කියන්නේ පල්ලුණ. නිකන් ගඳ ගහන. මොකද මේ පල්ලු රා වගේ කියන බොහොම ගඳ ගහන දෙයක් තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඉතින් ඒ ආශ්‍රව කියලා අපේ හිත කිලුට කරන දෙයක් තමයි මේ ditthාශ්‍රව. ඊළඟ අවිද්‍යාශ්‍රව කියලා කියන්නේ චතුර සත්‍ය නොදැනීම. භවශ්‍රව කියලා කියන්නේ රූප භවයන්හි අරූප භවයන්හි තියෙන උපත්තිරි තියෙන කැමැත්ත. කාම භවය කියලා කියන්නේ පංචකාම ගුණයට තියෙන කැමැත්ත. සර් මේකේ අපිට 227 වෙනි පිටුව සර්. 227 පිටු නැත්නම් 948 සර්. එතකොට ඒ ආශ්‍රව හතරයි. ඊළඟට ග්‍රන්ථ. දැන් අපි ඉගෙන ගන්න තියෙන ග්‍රන්ථ. දැන් අපිට පුළුවන් මේ ග්‍රන්ථ යෝග කියන එක අපි හොඳ උපාදාන. මේ ඔක්කොම අපි කරා ධම්මසංගණිප කරනකොට ඒකේ මේ දෙවෙනි අපේ දුක මාතිකාවද අපි ඉගෙන ගත්තා. ග්‍රන්ථ ග්‍රන්ථත් හතරක් තියෙනවා. කාම ඊළඟට ඕග හතරක් තියෙනවා. යෝග හතරක් තියෙනවා. උපාදාන හතරක් තියෙනවා. ඒතර මෙතන ඒක තමයි සඳහන් වෙන්නේ. දැන් මෙතන පොඩ්ඩක් සඳහන් කරනවා උපාදාන ගැන. හරිස ඒකේ 949 වෙනි 948 ඊළඟ පිටුස. ඒතර ඒකේ පොඩ්ඩක් පැහැදිලි කරනවා මේ උපාදානවල උපාදාන කියලා කියන්නේ තණ්හාවයි ditthiyයි දෙක එකතු වෙලා හැදෙන එකක්. ඒකේ ditthi දැන් එතන බෞද්ධයන්ට මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. බෞද්ධයන්ට මෙන්න මේ සීලබ්බත උපාදානේ නැහැ. ඊළඟට බෞද්ධයන්ට ditthi උපාදානත් නැහැ. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක ටිකක් මතක තියාගන්න කරුණක්. මේ උපාදාන හතරෙන් කාම උපාදානය කියන එක නැති වෙන්නේ ඇත්තටම අපිට තියෙනවා. ඒක බෞද්ධයන්ට තියෙනවා. අපි බුදුදහම අදහනයට තියෙනවා. අපේ කාම උපාදානෙ නැති වෙන්නේ ඇත්තටම රහත් වෙනකොට. එතකොට
ඒ කාම උපාදානය. ඊළඟට කාමය කියලා කියන්නේ ලෝභය කියලා ගත්තත් හරි. එතකොට මේ ඒ කාම උපාදානයට ditthi උපාදානය කියලා කියන්නේ දුන් දේ විපාක නැත. පූජා දැන් ඒක අපේ සාමාන්‍යයෙන් ලෞකික සම්මාදිට්ඨිය අපිට තියෙන නිසා අපිට මේක මේ ditthi උපාදානය ගොඩක් වෙලාට බෞද්ධයන්ට නැහැ. අපි ඒ නිසානේ දන් දෙන්නේ. අපි ඒ නිසානේ දෙමව්පියන්ට සලකන්නේ. අපි ඒ නිසානේ මෙලොව පරලොව විශ්වාස කරන්නේ. ඒක නිසා ditthi උපාදානය අපිට නැහැ. ඊළඟට සීලපද උපාදානය අපිට නැහැ. අපි ගිහිල්ලා ඔය මේ බල්ලෝ වගේ මේ වගේ එහෙම කරන්නේ නැහැ. හැබැයි සමහර අය ඉන්නවා දැන් ඉතින් මෙහෙමයි. ඒ නෑ කිව්වත් සමහර අය ඉන්නවා ගිහිල්ලා අපි දන්නවා සමහර බෞද්ධයෝ ගිහිල්ලා මේ කෝවිල් වලටත් ගිහිල්ලා වැඩ කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඉතින් ඒ ditthi උපාදානය තියෙනවා. නැත්තම් මේ සිල් වුත දැන් ඒ ditthi උපාදානය සීල උපාදානය බෞද්ධයන්ට සාමාන්‍ය නියම බෞද්ධයට නැහැ. ඒ බෞද්ධයාට නැති කරගන්න දින අත්වාද උපාදානය. අත්වාදයේ උපාදානය කියලා කියන්නේ පෘථග්ජන අපි හිතනවා රූපේ ආත්ම වශයෙන් ගන්නවා. විපරීතව ගන්නවා. ආත්මේ රූපවත් කියලා ගන්නවා. රූපේ ආත්මය ඇත කියලා අන්න මම කර සක්කාය දිට්ඨිය. ඒතර ඒක තමයි මේ අත්වාද උපාදානය කියලා කියන්නේ. ඒතර අත්වාද උපාදානය අපිට තියෙනවා අපි සෝවාන් වෙනකන්. සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් වෙනකන්. ඒතර අපි නැති කරගන්න ඕනේ මේ අත්වාද උපාදානයයි ඊළඟට කාම උපාදානය අපිට නැති වෙනවා අනිවාර්යයෙන්ම මේ රහත් වෙනකොට. හරි ඊළඟට තෘෂ්ණා හතරක් තියෙනවා. සතර තෘෂ්ණාත්පදය කවුද කියලා ඔන්න තෘෂ්ණා ඇති වෙනවා 950. තෘෂ්ණා 950 තෘෂ්ණා ඇති වෙනවා චීවර හේතුවෙන්. දැන් මේ ස්වාමීන් වහන්සේලාට දැන් අපිටත් ඉතින් මේක ගලපා ගන්න පුළුවන් අපිට ඇඳුම් කෙරෙහි ඇති වෙනවා. පිණ්ඩපාතේ කෙරෙහි. ඒ කියන්නේ මේ සිව්පසේ චීවර කෙරෙහි පිණ්ඩපාත කෙරෙහි ඊට පස්සේ සේනාසන කෙරෙහි චීවර පිණ්ඩපාත සේනාසන ඊට පස්සේ ගිලම් මෙසේ ගිලම් සේනාසන මහට මෙසේ බවපිනිස හේතුවෙන් මරණයට උපදින තෘෂ්ණාව උපදී. මොහු සතර තෘෂ්ණා උපද්දයි. ඒ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන බව කියලා කියන්නේ ඒ කියන්නේ තෙල් මී පැණි ඒ කියන්නේ අර ගිලම්පසට ගන්න දේවල් ඒක අපිට ගන්න පුළුවන් ඒ සිව්පසය කියලා. ඊපස් සතර අගති ගාමනිය. අපි දන්නවා අගතිය කියලා කියන්නේ දැන් අපිව නරක අගතියට යවනවා කියලා කියන්නේ සුගති කියලා කිව්වොත් දුගති කියලා කියන්නේ අපි නරක පැත්තට යවන. ඒතර අපි පිරිහෙන අගතිගාමී දේවල් තමයි ඡන්දය, ද්වේෂය, මෝහය, බය. අහුවද මොනවහරි? තෙරුවන් සරණයි. නෑ. හරි හොඳයි. හරි. එතකොට ඒක එහෙම තියෙනවා. එතකොට දැන් අපි දන්නවා මේකේ උදාහරණ දාලා ඡන්දේ ප්‍රේමයෙන් අපි දන්නවනේ අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතු බයං කියන අපි අහලා තියෙන ධම්මපදයේ දැන් ඒ වගේ තමයි දැන් මේ ඡන්දේ නිසා ප්‍රේමේ නිසා ඔය ඒ නිසා තමයි අපිට අතරම බය ඇති වෙන්නේ. නත්ති සෝකෝ සෝකයයි බයයි දෙකම නැති වෙනවලු මේව නැත්තම්. ඉතින් ඒ නිසා ඒක ගැන මෙතන නැවතත් තියෙන්නේ මේ ඡන්දය කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය සහ බය. අගතියට යවන ඒවා. ඊළඟට සතර විපර්යාස වස්තු කියලා කියනවා. අන්න ඒකත් මත තියාගන්න. මේකත් හොඳ තැනක්. විපර්යාසය කියලා කියන්නේ ඒ වස්තුව අපි මේ විපර්යාසය කියන්නේ අපි ගන්න එක සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, ditthi විපර්යාසය කියලා තුන් ආකාරයකට ගන්නවා. කොහොමද ගන්නෙ? අනිත්‍ය වස්තුවේ නිට්ටයයි කියලා ගන්නවා. ඔන්න බලන්න. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා. ඒක ගන්නවා සංඥා විපර්යාසයෙන් ගන්නවා, චිත්ත වශයෙන් ගන්නවා, ditthi වශයෙන් ගන්නවා. දුක්ඛයේ සුඛයයි කියලා ගන්නවා. දුකයි මේක ඇත්තටම ජීවිතේ දුකයි නමුත් සුඛ කියලා ගන්නවා. ඒ විදිහට සංඥාවෙන් හඳුනා ගන්නවා ඒ විදිහට. ඒ විදිහට ditthියක් වශයෙන් දකින්නවා ඒ විදිහට. ඊළඟට සිතනවා ඒ විදිහට. ඔන්න. ඊට පස්සේ තුන්වෙනි එක ආත්මයයි කියලා ගන්නවා. ඊට පස්සේ අර විදිහට තුන් ආකාරයට සංඥා, චිත්ත, ditthi විපල්යාසය. අසුභයේ සුභයයි කියලා ගන්නවා. ඔන්න ඔය ආකාරයට ගන්න ඒවා දැන් මේවා ගොඩක් වෙලාවට සෝවාන් වෙනකොට මේවා බොහෝ ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඒවා ගොඩක් වෙලාවට සංඥා ditthi විපල්යාසය එහෙම නැති වෙනවා සෝවාන් වෙන්නට. මේක පිළිවෙලින් රහත් වෙනකොට තමයි අඩු වෙගෙන යන්නේ. විපල්යාසය කියලා කියන්නේ බලන ආකාරය නිකන් බලන්නේ නිකන් ඒක අර කලින් කිව්වා වගේ කෙලින් නෙමෙයි එයාට පේන්නේ අද ආකාරයට. හරි ආකාර නෙමෙයි. විපල්ලාස කියලාත් කියනවා විපර්යාස කියලාත් කියනවා. ඒක පොඩ්ඩක් වැදගත් කාරණාවක් මතක තියාගන්න. ඊට අන්‍ය ව්‍යවහාර දැන් මේවා අපි කලින් කරා අර 8 දී සතර අන්‍ය විහාරය කියලා කියන්නේ අදෘෂ්ටිය. මම අර කිව්වේ නොදුටුවේ. දැක්ක නැති එකේ දුට්ටිවාදී. දැක්කද? එයා දැකලා නැහැ. හැබැයි දැක්කා කියලා කියනවා. අසුතේ නොයසු දේ සුතවත් කියලා කියනවා. ඊළඟට අමුතෙන් දැනගත් නැද්දේ මොනවද? අසකන ඇරල් නාසය දිව කයෙන් දැනගත් නැද්දේව මුතවාදී කියලා කියනවා. නොදත් දේ
විඥාණයෙන් දැනගත්තේ නැති දේ දැනගත්තා කියලා කියන ඔන්න ඒක අර අටක් කළත් අපි අර ඉගෙන ගත්තා. ඒක දැන් මෙතනයි ඊළඟ එකේ තියෙන ඊතුරු හතර. දැක්ක දේ දැක්කේ නැහැ කියනවා. ඇහූ දේ ඇහුවේ නැහැ කියනවා. මොත උච්චරේ අමොත කියලා කියනවා. විඥාන දේ අවිඥාන කියලා කියනවා. ඊට පස්සේ හතර දුෂ්චරිතය. දැන් මෙතන දුෂ්චරිතය කියලා නම් තියෙන්නේ ප්‍රාණාන්තිගත. ඒ කියන්නේ කයෙන් වෙන හතර. ඊට පස්සේ අරගෙන සම වෙන්නේ. මෙතන නම් තියෙන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය, මුසාවාදය කියලා මෙතන අරන් තියෙන්නේ දුෂ්චරිතය කියලා පන්සිල් වලින් එකක් අයින් කරලා. සුරාපානය ඇරලා. ඊළඟට සතර අන්නේ තවත් දුෂ්චරිතය හතරක් තියෙනවා කියලා එතන අරන් තියෙන්නේ. අතන ගත්ත මුසාවාදය නැවත අරගෙන එතන අරන් තියෙන්නේ වචනෙන් වෙන අකුසල හතර. මුසාවාදා, පිසුනා වාචා, පරුෂා වාචා, සම්ප්‍රප්පන මේ හතර කොටස. ඊළඟට සතර බය. ජාතිය නිසා, ජරාව නිසා, ව්‍යාධි. දැන් අතන අපි ඉගෙන ගත්තනේ ජාතිය නිසා බය තියෙනවා, ජරාව නිසා, මරණය නිසා කියලා. දැන් මෙතන ව්‍යාධියත් ඇවිල්ලා. ලෙඩ රෝග. ඊළඟට අනෙක් සතර බයක් තියෙනවා රජුන් නිසා බය ඇති වෙනවලු. දැන් කාලෙදි නම් අපේ රජය නිසා ඒ වගේ. ඊළඟට නීති සම්පාදනය කරන අය, නීති ක්‍රියාත්මක කරන අයත් කරේ අපිට බය ඇති වෙනවා. සොරු කෙරෙහි බය ඇති වෙනවා. ගින්නෙන් බය ඇති වෙනවා, දියෙන් බය ඇති වෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට හතර ආකාරයේ වෙනවා. ඊට පස්සේ අපි යන් ඊළඟ පිටුටස පස් ආකාරයක පටන් ගන්නවා 962. ඒකේ තියෙනවා පංච ඕරම්භාග්‍ය සංයෝජන. ඒක අපි ගිය සතියේදී කරා මතක ඇති ආධ්‍යාත්මික සංයෝජන සහ බාහිර සංයෝජන කියලා. එතන තියෙන්නේ අර ඕරම්භාග්‍ය කියලා කියන්නේ පල්ලෙහාට අද තියා ගන්න. දැන් සංයෝජන අපි මෑනියු කිව්වනේ අපිට මේනිවාස අපිට කිව්වනේ අර අපිට සංසාරේ අපි ගැට ගහලා තියෙනවා කියලා. ඒතර මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටික කියන තමයි කාමච්ඡන්ද ව්‍යාපාද කියලා කියන්නේ. ඕරම්භාග්‍ය කියලා කියන්නේ ඒවා. අපි පල්ලෙහාට ඇදලා තියෙනවා. කාම ලෝකයට අල්ලලා තියෙනවා. කාම ලෝකෙන් නික්මිනාට පස්සේ තමයි අපි යන්නේ අනාගාමී වෙලා අපි යනවා කොහෙටද සුද්ධාවාසයට. එතකොට ඒ යනකොට එහෙදී ගියපු ආයත තමයි තියෙන උද්දම් භාග කියන උඩට ගැට ගහලා තියෙනවා මොනවද? රූප රාග අරූප. දැන් මෙතන අරන් තියෙන්නේ මේ විදිහට. සංයෝජන අතන ගත්තේ 10 වෙනාකට මෙතන අරන් තියෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන දේ අරන් තියෙන්නේ මෙතන. ඊළඟට පංච මාච්චර්ය මාස කියන්නේ මසුරු බව. අපි ගිය සතියේත් ඒක කරා මසුරු බව. දෙකේදී කුල ලාභ වර්ණ ධම්ම. අන්න හරි. ඒක තමයි. එතන මෙතන තියෙනවා ආවාස කුල ලාභ වර්ණ ධර්ම. අන්න හරි. කොහොම පිං. පංච සග්ගයෝ. සංගයෝ කියලා කියන්නේ ලගින ස්වභාවය. පංච සග්ගයෝ කියලා කියන්නේ දැන් රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය. දැන් ඒ කියන්නේ මතකද අපි දැන් ඉගෙන ගත්තා කෙලස් 10ක් තියෙනවා කියලා. කෙලස් 10 පළවෙනි 10 තමයි ඒක. හරි ලේසියි මත තියන්න. දැන් ප්‍රධාන දෙක ලෝභ රාග ද්වේෂ මොහ. ඊළඟට රාග ද්වේෂ මොහ මාන දිට්ඨි. ඕවා තමයි ප්‍රධානම අර පහ එන්නේ. ඊළඟට පංච ශල්‍යෝ. ශල්‍යෝ කියලා කියන්නේ ඇනුන. දැන් අපි දන්නවනේ අපේ ඇඟේ හුලක් අපි කියන්නේ ඇනුනට පස්සේ අපි ඒකෙන් දුක් විඳිනවා කියලා. ඒ වගේ රාගය නිසා අපි අපේ ඇඟේ ඇනගෙන අපි දුක් විඳිනවා. ද්වේෂය නිසා අපි දුක් විඳිනවා. අපි ගත්තොත් අපි සමහර පුද්ගලයන් නිසා රාගය නිසා අපි දන්නවනේ. දැන් ගත්තත් අපි රාගය කියන්නේ ප්‍රේමය කියන්නේත් එක වචනේ. දැන් ප්‍රේමය කියලා අපි අපේ ළමයින්ට ආදරය කරාට සමහරට අපි දන්නවා සමහරලාට අපිට ඒ ප්‍රේමය නිසාම ඒ රාගයේ ආසාව නිසාම සමහර වෙලාවට අපිට දැනෙන වේදනාව වැඩි. ඒ මොකද අපි ඒක ඇනගෙන අපේ ඇඟට අපි ඒක දුකක් බවට පත් කරගෙන. එතකොට රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය අර පහම තමයි ඇනුන බව තමයි පංච ශල්‍ය කියන්නේ. පංච චේතෝ කියලා කියන්නේ සිත කිලුටු කරන. පංච චේතෝ කියලා කියන්නේ සිත කිලුටු කරන. සිත කිලුටු කරන ධර්මය දක්වලා තියෙනවා මොනවාද? පහක් දක්වලා තියෙනවා. අර අපි කලින් කිව්වම තමයි ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ සැක කරලා විචිකිච්ඡාවක් කරනවා නොඇලෙයි නොහපදී. ඕන බලන්නකො. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. ඊළඟට ඒකට ඇලෙන්නේ නැහැ. ශාස්ත්‍රු ගෞරවයෙන් පහදින්නේ නැහැ. ධර්ම රත්නය කෙරේ, සංඝ රත්නය කෙරේ, ශික්ෂාවන් කෙරේ ඊළඟට මෙතන පොඩි වෙනසක් තියෙනවා. සබ්‍රහ්මචාරණ කියලා කියන්නේ සමන් එක්ක එකට ඉන්න සබ්‍රහ්මචාරීන්ලත් එක්ක කිපියේ නොසතුටු වෙයි. දැන් ගෙදරක නම් අපිට මේක ගන්න පුළුවන්. ගෙදර ඉන්න අයත් එක්ක ඉන්නේ සතුටෙන් නෙමෙයි. ඔන්න ඒ සතුටෙන් අපි දන්න ගෙදරක හරි විහාරස්ථානයක හරි මෙහෙණි ආරණ්‍යයක හරි ඒ ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අපි ගෙවල් වල ගිහිව හැටියට අපි ඒ කට ජීවිතෙත් එක්ක සතුටෙන් නොහිටියොත් අපේ හිත කිලුට වෙනවානේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒතර අපිට අපේ ගමන යන්න අපහසු වෙනවා. ඊළඟට පංච චිත්ත විනිබන්ධනය. ඒ කියන්නේ අපිව බඳිනවා. මේ අපිව බැඳලා තියෙනවා පස්සාකට වස්තුකාම, කෙලෙසකාමේ අපිව බඳලා තියෙනවා. ඊළඟට ආධ්‍යාත්මික කයේ අවිතරාගය ඇත්තේ වේ, බහිද්ධ රූපේ අවිතරාගය ඇත්තේ වේ, කැමැතිතා කුසපුරා වළඳා ශස්්‍ය සුඛේ ස්පර්ශේ නිද්දා සුඛේ වෙසෙයි.
ඊළඟට මම මේ ඔය ආකාරයට පහක් තියෙනවා. මම මේ ශීලෙන්, වෘතෙන්, තපසෙන්, බමසරින් දෙවියෙක් වේවා අන්න. දැන් එතන දැන් මේක ඇවිල්ලා දැන් අර සීලේදී අපි කියනවා මේ පරාමට්ට කියලා කියන්නේ දැන් සමහර සීල වැඩක් නැහැ. මොකද ඒ සීල් රකින්නේ මොනවටද? දෙවි කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් මේකෙන් මොන හරි දෙයක් මේ ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ හෝ මේ දෙවි අන්න ඒ විදිහට සිත බැද ගන්නවා වස්තුකාමයේ කෙරෙහි නැත්නම් ආධ්‍යාත්මික මේ ඊළඟට කුසපුරා වළඳා සුඛ ස්පර්ශේ නිද්දා සුඛේ ඔන්න ඔය ආකාරයට ඒක වෙන් කරලා බලන්න එතන පස්ස ආකාරයට චිත්ත විනිබන්ධනය ඇති වෙනවා. පංච නීවරණ අපි දන්නවා. පංච නීවරණ අපි කොහොමද දන්නවා? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච අපි ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. පංච ආනන්තරික කර්මත් අපි දන්නවා. දැන් ඇත්තම මම දැන් මේවා අපි දන්න කරුණු ඔක්කොම. අපි දන්නවා මව දෙවියන් ගැලවීම, පියා රහතන් වහන්සේ දුෂ්ටසිතින් තාතගතන්ගේ ලේසින්ද වීම, සංඝයා බිඳීම. ඔන්න පංච ආනන්තරික කර්ම මේවා කරොත් අපි දන්නවා ආනන්තරිය කියලා කියන්නේ අතරක් නැතුව. ඒ කියන්නේ මේ පංචානන්තරික කර්ම කෙනෙක් කළොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ උප්පත්ති ලබන්නේ නිරේම තමයි, අවීචියම තමයි. ඊළඟට පංච දෘෂ්ටි ඔන්න දෘෂ්ටි වෙනවා. එතන එනවා පස්ස ආකාරයට මරණින් මත්තේ ආත්ම සංඥා ඇත්තේ නිත්‍ය වේ ඇතම් කෙනෙක් කියයි. ඔන්න එක්කෙනෙක් කියනවලු ආත්ම සංඥාවක් කියලා තියෙනවා. ඒ ආත්ම සංඥාව නිත්‍යයි. ආයි කියනවා මරණින් මත්තේ ආත්ම සංඥා විරහිත වේ. ඔන්න කියනවා දැන් ආත්ම සංඥාවක් නැහැ. සංඥාවක් කියලා කියන්නේ හඳුනා ගැනීම. විරහිතයි. නිත්‍ය වේ. ඊළඟට කියනවා මරණින් මත්තේ ආත්මයේ නේව සංඥා නාසඤ්ඤාවේ නිත්‍ය වේ. තව එකක් කියනවා විද්‍යාමාන උසත්වයාගේ සිඳීම විනාශයේ විභවය පනව. ආයි කියනවා යලිත් ඇතම් කෙනෙක් දුෂ්ට ධම්ම නිර්වාණය අර අපි අර කලින් කිව්ව නිත්‍ය දෘෂ්ටි වල දුෂ්ට ධම්ම නිර්වාණය කියලා මේ ඔක්කොම පංච එක ආකාරයට දෘෂ්ටි. ඒතර මේක වැටෙන්නේ අර දසකේලෙස්යන්ගේ දිට්ටි වලට වැටෙන්නේ මේ කෙලෙස්සේ. දැන් අපිට බලන්න පුළුවන් මේ හැම එකක්ම අරගෙන සමහරකව ලෝභයට වැටෙනවා. සමහරකව අපේ විදිහට ගුරුපියන් මාංශ කිව්වා වගේ සමහරකව මානෙට වැටෙනවා. සමහරකව දේශයට වැටෙනවා. සමහරකව විචිකිච්ඡාවට වැටෙනවා. සමහරකව මේ විදිහට මේ ඔය ඔක්කොම වැටෙනවා අර 10 ඇතුළට. ඊට පස්සේ ඒ 10ම එකතු කරලා බලුවොත් ලෝභ දේශ මොහ කියන තුනට වැටෙනවා. එතකොට පංච වෛරයෝ මොනවද? පංච වෛරයෝ කියලා කියන්නේ වේරා කියලා කියන්නේ. දැන් වේරා කියලා කියන්නේ ඒකනේ දැන් පංච වේරයෝ කියලා කියන්නේ වේරමණි එතන නම් වේරා කියලා කියන්නේ එතන වේරා කියලා කියන්නේ විරමනේ සමාවෙන්න. මෙතන පංච වෛරයෝ. මෙතන පංච වෛරයෝ කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තාන, කාමීත්‍යාචාර, මුසාවාද, මද මෙන්න මේ රහමෙර කියන්නේ පස්පව්. මේවා පංච වෛරයෝ. මෙතන කියන්නේ පංච වෛරයෝ කියලා. සමාවෙන්න වේර කියලා කියන්නේ වේරමණී කියන එක නෙමෙයි. පංච වෛරයෝ. අපිට විරුද්ධකාරයෝ. දැන් අපි අර සමර්ථංගල ඉගෙන ගන්නේ සමහර දේවල් අපිට සතුරෙක් කරන දේවල් කරනවා කියලා අන්න ඒ වගේ වෛරයෝ පංච වෛරයෝ කියලා කියන්නේ ඒ පස්පව්. පංච ව්‍යසනයෝ කියලා කියන්නේ අපිට වෙන කරදර මොනවද? ඥාතීන් නැති වුණාම ඥාති නිසා රෝග සීල ව්‍යසනය කියලා කියන්නේ අපේ කයින් සහ වචනයෙන් අපේ සිල් බිඳුනාම ඒක සීල ව්‍යසනයක්. දිට්ඨි ව්‍යසනය කියලා කියන්නේ අපි අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිවත් අපි ගව නැති වෙනකොට. ඒක පැහැදිලි. ඥාති ව්‍යසනය කියන එක අපි දන්නවා, භෝගත් අපි දන්නවා, රෝගත් අපි දන්නවා. ඊළඟට අක්ෂාන්ති පංචාදීනව කවරද කියලා? අක්ෂාන්ති කියලා කියන්නේ ශාන්තිය කියන්නේ ඉවසීම. එතකොට අශාන්ති කියලා කියන්නේ ඉවසුම් නැතුනම් පස්සේ ආදීනව කියලා කියන්නේ හොඳ ප්‍රතිඵල නෙමෙයි නරක ප්‍රතිඵල. මොනවද? බොහෝ දෙනාට අප්‍රිය වේ, අමනාප වේ, වෛර බහුල වේ, මොඩ වූයේ මොකද? මොඩ වූයේ කලුරිය කියලා කියන්නේ මොනවද? සිහි මොලා වෙලා. ඉවසීම නැති කෙනා සිහි මොලා වෙලා මැරෙනවා. කාබු කියලා කියන්නේ කායස ભેද. කාය බිඳුනට පස්සේ මරණයන් මැත්තේ සැපයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වේ නිරේට පැමිණි. ඊළඟ පංච බය. එතන තියෙනවා සර්ණයි ලසිත් මහත්මයා අපි අනික් පන්ති කට්ටිය මං හිතන්නේ සම්බන්ධ වෙනවා. හරි සර්. එහෙනම් අපි ඇත්තටම සර් දැන් අපි අන්තිම එකටම ආවේ 976 සර්. අන්තිම එක දැන් ඉන්නේ අපි. ඊළඟ දවසේ නම් ඒකත් එක්කලා ඒ ටික කරමු නේද මේ සර් දැන් ඇත්තටම සර් සමා වෙන්න සර්. දැන් කරලා අවසන් සර්. දැන් මේ අන්තිමට 971 කට මොකද අපි 6 ඉඳලා පටන් ගත්තනේ සර්. දැන් ඇත්තටම කරලා අවසන් සර්. දැන් ඊළඟට තියෙන ඊළඟ පිටු කියලා බලන්න. ඊළඟ එකේ තියෙන 977 අපි විවාද මූලනේ පටන් ගත්ත එක. අපි මුලදී පටන් ගත්තේ එතනින්. ඒතර ඇත්තටම අපිට පුළුවන් වුණා අවසන් කරන්න. බලන්න සර්. ඔතනින් ඉවරයි පංචක. අපි 6 ඉඳන් කරානේ සර්. විවාද මූලනේ ප්‍රශ්නෝත්තර ආකාරයෙන් තියෙන තව මේවට උත්තර ලියලා අපි විභාග ප්‍රශ්න වලට උත්තර ලියලා ඊට පස්සේ කරමු. ඊළඟ දවසට අපිට කරන්න පුළුවන් එහෙමනම් ධම්මහදේ විභාගයට නේද? ඒක දවස් දෙකක් විතර ගනි. අපි එමනම් අද දවසට නතර කරන්න මම හිතන්නේ පාලි පන්තියට කට්ටිය මම හිතන්නේ සම්බන්ධ වෙනවා. හරි සර්. එහෙනම්
හොඳයි සර් බොහොම පිං සර්. එහෙනම් අද අපි පැය 12 මාරේ ඉඳලා මේ මොහොත වෙනකම් පැය 3කට ආසන්න කාලයක් තිස්සේදී අපි මේ රැස් කරගත්තා අනන්ත අප්‍රණ කුසල ශක්තිය විශේෂයෙන්ම අපි අනුමෝදන් කරමු අපගේ ගරුකටතු මහා අපේ වෙස්සබු මහානායක ස්වාමීන් වහන්සේටත් ඒ ගතර අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී පිණිස ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන්නා අපේ විද්‍යාරත්න ගුරුපියන් වහන්සේලාත් මේ ගුරුපියන් වහන්සේටත් නිදුක් නිරෝගී පිණිස ඒ වගේම ඔබ සියලු දෙනාටත් මේ රැස් කරගත්තා අනන්ත අප්‍රාණ පැය 3කට ආසන්න කුසල ශක්තිය අපගේ විමුක්තිය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණ. අපි දෙවියන්ට පින් දීලා අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. කාටත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි තෙරුවන් මහත්තයා. සරණයි.